ඝනසාරප්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමන් වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ අදිවාසේ තුනු භන්තේ සම්බන් සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමන් කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 පූජ්‍යපාද අකුරුල සමිත සාමින්ද්‍රයන් වහන්සේ පින්නතුනි අද දාම් සිසිල ඒ ධර්ම වැඩසටහන යටතේ අපි මාතෘකා හැටියට තෝරාගෙන තිබෙන්නේ සමෘද්ධිමත් ඒ පෞල් ජීවිතය පිළිබඳව බෞද්ධ ආකල්පය කියන මාතෘකාව ඒ පෞල් ජීවිතය පිළිබඳව නැත්නම් විවාහ ජීවිතය පිළිබඳව බුදුදහමේ නොඑක් සූත්‍ර දේශනාවල දක්වලා තිබෙනවා ඒ විවාහය කියන එක ලෞකික කාර්යයක් හැටියටයි බුදුදහම දකින්නේ ඒක වෙනත් ආගම්වල හැටියට ආගමික කාර්යයක් හැටියට සලකන්නේ නැහැ ඒ නිසා අපි ඒ පෙරදිග රටවලට ගැලපෙන ආකාරයට තමයි ඒ බුදුදහමේ මේ මාතෘකාව පිළිබඳව බොහෝ කරුණු සාකච්ඡා කරලා තියෙන්නේ ඒ සෑම සමාජයකම වගේ විශේෂයෙන් පවුල පිළිබඳව විවාහය පිළිබඳව විශේෂ ස්ථානයක් හිමි වෙලා තියෙන ඒ ප්‍රාථමික සමාජය තුළ ඒ විවාහ ජීවිතය උසස් කොට සලකනෝ අවිවාහක ජීවිතය කියන එක පිළිකුලට භාජනය කරලා තියෙනවා ප්‍රශංසා කළා නැහැ අවිවාහක ජීවිතය ගිහියෙක් වශයෙන් විවාහ ජීවිතයට පත්විය යුතුයි කියන අදහස ඒ පෙරදිග සමාජය තුළ පවතිනවා. ඉතින් මේ විවාහය කියන වචනය තුළ අර්ථ දෙකක් තියෙනවා විවාහය සහ ආවාහය කියලා වචන දෙකක් තියෙනවා. ආවාහ කියලා කියන්නේ ඒ සහකාරයා විසින් සහකාරිය තම නිවසට කැඳාගෙන එන එකට කියන්නේ ආවාහ වෙනමයි කියලා. විවාහ වෙනවා කියලා කියන්නේ ඒ සහකාරියගේ නිවසේ පදිංචියට යෑම කියන අදහසින් තමයි විවාහ වෙනවා කියලා කියන්නේ. සහකාරයා ඒ සහකාරියගේ නිවසට ගිහලා පදිංචි වෙන එකට. නමුත් අද වර්තමාන සමාජයේ මේ වචන දෙකම එකම අර්ථයකින් යොදන විවාහ කියන වචනයෙන් ඒ පොදු භාවිතයක් හැටියට තමයි විවාහ වෙනවා කියලා කියන්නේ. ඒක දෙපක්ෂයටම කාන්තා පිරිමි දෙපක්ෂයටම පොදුවේ යොදන වචනයක් තමයි විවාහය කියන වචනය. ඒ පොදු ජන විවාහයට අනුව කල්පනා කළොත්
ඒ විවාහය කියන එක අර්ථ ගන්නවල තියෙන්නේ ඒ වචන විවාහය කියන වචනය තුල අකුරු 4ක් තියෙනවා. ඒ අකුරු 4 තුලින් අර්ථ 4ක් ප්‍රකාශ වෙන බව ඒ පොදු ජන විවහාරයේ පිළිගන්නවා. වියන්නෙන් විශ්වාසය කියන අර්ථයත්, ඒ වගේම වායන්නෙන් වාසනාව කියන අර්ථයත්, හයන්නෙන් හදවත් බැඳීම කියන අර්ථයත්, ඒ වගේම යයන්නෙන් යහපැවැත්ම කියන එක. යහපැවැත්ම කියන්නේ හොඳින් ජීවිතය පවත්වා ගැනීම කියන. මෙන්න මේ කියන අර්ථ 4කට විස්තර කරලා තියෙන විවාහය කියන පදය. නමුත් අපි පෙරදිග විශ්වාසය තමයි විශ්වාසයෙන් වාසනාවෙන් දෙදෙනෙක්ගේ හදවත් බැඳීමෙන් යහපැවැත්මෙන් යුක්තව ජීවත් වීම තමයි පෙරදිග සමාජයේදී පිළිගන්නේ. විවාහය යන කේ අර්ථය හැටියට දක්වන්නේ ඒකයි, පෙරන්නන් විශ්වාස කළෙත් ඒකයි. අපේ පැරණි සමාජය විවාහය කියන එක දේවත්වයෙන් සලකලා තියෙනවා, දිව්‍යමය වටිනාකමක් ලබා දීලා තියෙනවා විවාහයට. අපේ බුදුදහමෙත් විවාහයට දිව්‍යමය වටිනාකමක් දීලා තියෙනවා. දිව්‍ය කියන එකේ දේව කියන එකේ අර්ථය ඒක සංස්කෘත වචනේ දිව්‍ය කියන්නේ, පාලියෙන් කියන්නේ දේව කියන්නේ බබලන කියන එකයි. ඒතර බබලන ජීවිතයක්, ඒ කියන්නේ යහපත් උතුම් ජීවිතයක් කියන එකයි එකෙන් අදහස් කරන්නේ. අන්නේ දිව්‍යමය වටිනාකම අපේ බුදු සමයෙන් විවාහ ජීවිතය පිළිබඳව උගන්වලා තියෙනවා. දේවෝ දේවියා සද්දින් සංවසති. ඊටාම උසස්ම ජීවිතය තමයි, උසස්ම විවාහ ජීවිතය තමයි දෙවියෙක් දෙවඟනක් හා ජීවත් වෙනවා සමාන කරලා තියෙනවා. ස්වාමි පුත්‍රයා දේවතාවෙක් හැටියටත්, ස්වාමි දියණිය දෙවඟනක් හැටියට දක්වලා තියෙනවා. අන්නේ විවාහය තමයි සාර්ථක විවාහයක් හැටියට දක්වලා තියෙන්නේ. ඒක සූත්‍රවල දක්වලා තියෙනවා. දෙපැත්තටම අසාර්ථක ස්වාමියා අසාර්ථක නම්, අයහපත් නම් එයා ප්‍රේතෙක් හැටියට, ඒ වගේම ස්වාමි දියණිය නැත්නම් බිරිඳ අසාර්ථක නම්, අයහපත් නම් එයා ප්‍රේතියක් හැටියට දක්වලා තියෙනවා. නැත්නම් මලකඳක් හැටියට දක්වලා තියෙනවා. ඒතර මේ විදිහට ගත කරන විවාහය අසාර්ථක විවාහයක්. එවැනි විවාහයක සතුට රජයන්නේ නැහැ. දුක, කලකිරීම, කොටලීභාවය කියන එක තමයි එවැනි විවාහයක, එවැනි පවුලක පවතින. ඒතර පැරණි සමාජයේ පිළිගත්තා කාන්තාව කියලා කියන්නේ ජීවිතෙන් අර්ධයක් හැටියට. අර්ධයක් කියන්නේ භාගයක් කියන එකයි. ඒ වගේම මිනිහෙක් නම් භාර්යාවක් පාවා ගන්නා තුරු සම්පූර්ණ මිනිසෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා. පූර්ණ මිනිසෙක් බවට පත් වෙන්නේ කාන්තාවක් විවාහ කරගත්තට පස්සේ කියන අදහස අපේ පෙරදිග සමාජයේ පිළිගත්තා. ඒ අවිවාහකෙක් නම් මේ අවිවාහකයා සමාජයට වැඩදායක පුජ්‍යලෙක් නොවේය කියන අදහස සමාජය තුළ පැතිරලා තිබුණා. ඒ නිසා ජීවිතය පූර්ණ කරගන්නට නම්, ජීවිතය පරිපූර්ණත්වයට පත් කරගන්නට නම් විවාහය විය යුතුයි කියන අදහස තමයි පෙරදිග සමාජයේ පිළිගත්තේ. නමුත් අපරදිග සමාජයේ ඒ අදහස පිළිගන්නේ නැහැ. විවාහය කියන එක එක්තරා සංකල්පයක්, අදහසක් පමණයි. නමුත් අපේ පෙරදිග සමාජයේ පිරිමියෙක් නම් මේ විවාහ විය යුතුයි කියන අදහස පිළි අරගෙන තිබුණා. ඒ නිසා තමයි සෑම බුදුවරයෙක්ම බුද්ධත්වයේ ලැබීමට පෙර ආතුව විවාහ ජීවිතයට ඇතුළු වෙලා පුතෙක් ලබා තිබීම. ඒක ඉන්දිය සමාජයේ අදහස් වලට ගැළපීමක් ඇටියටයි සලකන්න පුළුවන් වන්නේ. එතකොට අපේ ගෞතම බුදුහාඳුරෝ වගේම පෙර බුදුවරුත් ඒ විදිය ගිහි ජීවිතය විවාහ ජීවිතයක් ගත කළා කියලා දක්වලා තියෙනවා. ඒක සාමාන්‍ය බෝධිසත්ව චරිතයක පිළිගත් සම්ප්‍රදායක් හැටියට
ඒ කතාව ඒ ආකාරයෙන්ම දක්වලා තියෙනවා සියලු බුදුවරයන් පිළිබඳව. ඒතර බෞද්ධ සමාජයේ මේ යුග ජීවිතය කියන එක නිකම්ම ජීවිතයට එකතු වීමක් හැටියට සලකන්නේ නැහැ. ඒක අර්ථාන්විත අරුත්බර ජීවිතයක්. ඒ වගේම පූජනීය ජීවිතයක්. ඒ වගේම වැදගත් ජීවිතයක් හැටියටයි නැත්නම් වැදගත් සම්බන්ධතාවයක් හැටියටයි මේ විවාහ ජීවිතය ගැන සලකලා තියෙන්නේ, කල්පනා කරලා තියෙන්නේ. ඒතර බුදුදහමේ මේක ලෞකික කාර්යයක් හැටියට පිළිගන්නවා. ඒක ආගමට බැඳුණු දෙයක් හැටියට නෙවෙයි. නමුත් වෙනත් ආගම්වලක ආගමට බැඳුණු දෙයක් හැටියට සලකලා තියෙන්නේ. ඒක පරිබාහිර දෙයක් හැටියට, ආධ්‍යාත්මික ජීවිතයට ඇතුළු නොවන දෙයක් හැටියට නැත්නම් ලෝකෝත්තර පැත්තෙන් වෙනස් වූ දෙයක් හැටියට තමයි බුදුදහම පිළිගන්නේ විවාහය කියන එක. ඒතර පුජ්‍යලේ ධර්මයන් සමග එකතු වෙනවයි කියලා කියන්නේ ගුණධර්මත් එක්ක එකතු වීම. අපි බාහිර සමාජයේ නම් බාහිර දේවල් වලට තමයි වටිනාකම ලැබෙන්නේ. කෙනෙකුගේ ධනයට නැත්නම් කෙනෙකුගේ ඉඩකඩම් වෙනත් වස්තුව නිවාන මේවට තමයි තැනක් ලබා දෙන්නේ. නමුත් බුදුදහමෙන් අගය කරලා තියෙන්නේ ආධ්‍යාත්මික ගුණධර්ම පිළිබඳ. පුජ්‍යලයා වටිනාකම් වැඩි වෙන්නේ, සාර්ථක වෙන්නේ බාහිර දේවල් තිබුණු පමණින් ඒවා ඒ පුජ්‍යලයා ඒක සාර්ථක පුජ්‍යලෙක් කුසස් පුජ්‍යලෙක් හැටියට සැලකෙන්නේ. ඒතකොට මේ ගුණධර්ම තිබුණු තරමට තමයි යා පූජනීයත්වයට, වන්දනීයත්වයට පත් වෙන්නේ. ඒ නිසා ස්වාමි පුරුෂයා ස්වාමි දිනිය තුලත් ධර්මය සමග ක්‍රියාත්මක විය යුතුයි, ධර්මයේ සමග එකතු විය යුතුයි කියන එකයි බුදුදහමේ උගන්වන්නේ. දෙදෙනාටම ගුණධර්ම හතරක් එකතු කරගත යුතුයි කියලා තියෙනවා ජීවිතය තුළ. සද්ධා, සීල, ත්‍යාග, පඤ්ඤා කියලා. ඒවා සමානව තියෙන්නට ඕන. සම සීල, සම සද්ධා, සම ත්‍යාග, සම පඤ්ඤා කියලා. අන්නේ ගුණධර්ම සමානව තිබුණොත් තමයි මේ විවාහ ජීවිතය, පෞල් ජීවිතය සාර්ථකත්වයට පත් වෙන්නේ. ඒතර එක්කෙනෙකුට විතරක් මේ ගුණධර්ම තිබිලා අනිත් එක්කෙනාට නැත්තම් ඒ ජීවිතය අසාර්ථකයි. ඒ පෞල් ජීවිතය තුල සතුට නැති වෙලා යනවා. ඒ නිසා මේ ගුණධර්ම සමග පෞල් ජීවිතයේ තුලනාත්මකව ගත කළොත් දෙපැත්තෙම ඒ ගුණධර්ම වර්ධනය කරගත්තොත් තමයි ඒ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙන්නේ. ඒතර මෙවැනි ජීවිතයක් ගත කරපු ආදර්ශමත් පෞල් ජීවිතයක් ගත කරපු ඒ බෞද්ධ යුවලක් හැටියට අපේ බුදුදහමේ දැක්වෙනවා නකුල මාතා නකුල පිතා කියලා. ඒක ටික දිග කතාවක්. මම මේ දේශනාව අවසානයේදී ඒ කතාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්. කෙනෙක් ආදර්ශයට ගත යුතු යුවලක් හැටියට, පවුලක් හැටියට දක්වලා තියෙන්නේ නකුල මාතා නකුල පිතා යුවල ඒ පෞල් ජීවිතය. ඒ පෞල් ජීවිතෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ රහසක් තියෙනවා. අපේ පැරණි කාලේ සරණ පාවා ගැනීම නැත්නම් විවාහ ජීවිතයට පත්වීම ප්‍රකාශ කළේ සහේට ගැනීම කියලා. අපේ හෙළවහරෙත් තියෙනවා සහේට ගන්නවා කියලා වචනයක් භාවිත කළා. සහේට ගන්නවා කියන එකෙන් අර්ථවත් කරන්නේ සහායට ගන්නවා කියන එකයි. තමන්ගේ ජීවිතයට සහායක් ලබා ගැනීම කියන අර්ථයෙන් තමයි සහයට ගන්නවා කියන වචනයෙන් අර්ථවත් කළේ. ඒ වගේම තවත් වචනයක් තියෙනවා අපේ පැරණි වහරේ දීග යනවා කියලා. විවාහය කරගන්නවට කියනවා දීග යනවායි කියලා. ඒ දීග යනවායි කියලා කියන්නේ දවසකට දෙකකට යන ගමනක් නෙවෙයි මේ විවාහය කියන්නේ. ඒක දිගින් දිගටම දිවි ඇතිතෙක් යන ගමනක්. ඒක తాවකාලික ගමනක් නෙවෙයි, දවසෙන් දෙකෙන් අවසන් වෙන ජීවිතයක් නෙවෙයි පෞල් ජීවිතය කියලා කියන්නේ. දිවි ඇතිතෙක්, දිවි හිමිතෙක් ජීවිතය ගත කළ යුතුයි කියන අදහස ඇතුව තමයි, ඒ අර්ථයෙන් තමයි දීග යනවා කියන වචනේ අපේ හෙළවාරේ යෙදලා තියෙන්නේ.
ඒක යම්කිසි අර්ථයක් ඇතුව තේරුමක් ඇතුව තමයි යොදාගෙන තියෙන්නේ. ඒකට අපේ බෞද්ධ සමාජ දර්ශනය බලපාලා තියෙනවා. මෙන්න මේ කියන වාක්කෝෂය දියුණු වීම සඳහා ඒ වචන ගැසීම සඳහා අපේ බෞද්ධ සමාජ දර්ශනය බලපාලා තියෙනවා. ඒතර කාන්තාවට වැදගත් තැනක් දීලා තියෙනවා අපේ බෞද්ධ සමාජයේ. කාන්තාව ගෞරවනීය තැනැත්තියක් හැටියට. ඒ මොකද බුදුදහමට පෙර ආතුව සිට කාන්තාවට පහත් තැනක් ලැබුණේ අන්නේ தત્ත්වය නැති කරන්න. බුදුදහමෙන් කාන්තාව හඳුන්වන්න පාලි භාෂාවෙන් යොදලා තියෙන වචනේ තමයි මාතුගාම කියලා කියන්නේ. කාන්තාවක් හඳුන්වන වචනේ තමයි මාතුගාම කියලා කියන්නේ. මාතුගාම කියන වචනේ තේරුම මව්පසේ උදවිය කියන එකයි. මේ මව්පසේ උදවිය කියලා කිව්වම ඒක ගෞරවාන්විත පදයක්. මාතෘ පදවිය කියන්නේ ගෞරවාන්විත පදවියක්. ඒ පදවිය ලැබපු කාන්තාව ඒ හැම කාන්තාවකටම ඒ පදවිය ලබන්නට එකපාරටම අමාරුයි. ඒතර ඒ නමින් හඳුන්වනකොට ඒක ගෞරවයක්. ඒ වගේම ඒ කාන්තාව මවක් හැටියට වගේම දියණියක් හැටියට බිරිඳක් හැටියට මේ සමාජයේ විවිධ තනතුරු දරනවා. අන්නේ තනතුරු වල ගෞරවය දරමින් ඒ යුතුයකම් ඉෂ්ට කරමින් කටයුතු කිරීම තුළින් තමයි කාන්තාවගේ ගෞරවය ආරක්ෂා කරගන්න පුළුවන් වන්නේ. ඒතර කාන්තාවට විශේෂයෙන් ඒ සදාචාරය පිළිබඳ වගකීමක් තියෙනවා. යම් රටක යම් සමාජයක කාන්තාව සුචරිතවත් වුණොත් ඒ සමාජය දියුණු සමාජයක් හැටියටයි සැලකෙන්නේ. ඒ නිසා පැරණි සමාජයේ කාන්තාවට ගෞරවනීය තැනක් දෙන්නේ කියලා අපේ බුදු සමයෙන් උගන්වලා තියෙනවා. ඒ සප්ත අපරිහානීය ධර්ම කියලා ලිච්ඡවීන්ට දේශනා කරපු ධර්ම කරුණු 7ක් තියෙනවා. අපරිහානීය ධර්ම කියලා කියන්නේ නොපිරිහෙන ධර්ම. කෙනෙක් පිරීමටපත් නොවන කරුණු 7ක් දේශනා කරලා තියෙනවා. ඒ කරුණු 7න් එකක් තමයි කාන්තාවට ආරක්ෂාව ලබා දිය යුතුයි කියන එක. යම් රටක යම් දේශයක කාන්තාවක් ජීවත් වෙනවා නම් ඒ කාන්තාවට ආරක්ෂාව ලැබිය යුතුයි කියන එක. අන්නේ පදනම මත තමයි අපේ ලංකාවේ පවා රජවරු ඒ කාන්තාවට විශේෂ තැනක් ලැබුණා. කිසිදු උපද්‍රවයක් නැතුව කාන්තාවට ගමන් කරන්න පුළුවන් ශක්තියක් ඒ පැරණි සමාජයේ තිබුණයි කියලා තියෙනවා. ඉස්සර කාන්තාව සූසැටක් ආභරණ පැළඳා. සූසැටක් කියන්නේ 64ක්. ඒ 64ක් ආභරණ පැළඳගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කාන්තාවකට තනියම ගමන් කරන්න පුළුවන්කම ලැබුණා. කිසිදු සතුරු උපද්‍රවයක් නැතුව ඒ ගමන් කරන්න පුළුවන්කම ලැබුණේ ඒ සමාජයේ ඊතරම්ම සදාචාර සම්පන්නයි. ගුණ සම්පන්නයි. ඒ ධර්මයෙන් යුතුව ජීවත් වෙච්ච රාජ්‍යයක් රටක් නිසා තමයි ඒ විදිහේ තත්ත්වයක් උදා කරගන්න පුළුවන් උනේ. ඒතර යම් විදිහක හිරිහැර කරදරපත් වුණා නම් ඒ සමාජය පරිහානියට පරාභවයටපත් වෙච්ච සමාජයක් කියන එකයි එකෙන් පෙන්වුම් කරන්නේ. ඒතර මේ தত্ত্বය අපේ රටේ යම් පරිහානියකට පරාභවයකටපත් වෙච්ච බව අපිට පැහැදිලි. ඒතර මේ ಗುಣධර්ම ඇතුව යම් කෙනෙක් සාමියා සාමි දියණිය ඒ ಗುಣධර්ම ඇතුව ජීවත් වෙනොත් ඒක දිව්‍යමය ජීවිතයක් හැටියට දේශනා කළා වගේම ඒ දෙදෙනාම ಗುಣධර්ම නැතුව ජීවත් වෙනවා නම් ඒක හරියට චවෝ චවාය සද්දෙන් මලමිනියක් සමග ජීවත් වීමක් හා සමාන කළ තමයි බුදුදහමෙන් උගන්වලා තියෙන්නේ. එක්තරා දේවතාවෙක් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කළා. ඒක ඒ කාලේ තිබිච්ච සමාජ ආකල්පයක්, සමාජයේ පිළිගත් මතයක්. කෝමාර සෙට්ටං බරියාණං කියලා. භාර්යාවන් අතුරින් බාල කාලයේ පවා ගන්නා ලද කාන්තාව ශ්‍රේෂ්ඨයි කියලා. විවාහ කරගන්නවා නම් බාල අවදියේ, ඊටමත් තරුණ අවදියේ කෙනෙක් සරණ පාවා ගැනීම තමයි ඉතා හොඳ කියලා මතයක් තිබුණ
ඒක බුදුහාමුදුරන්ගෙන් අහපු අදහසක් ප්‍රශ්නයක්. ඒ දේවතාව බුදුහාමුදුර ඒක ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරු දේශනා කළා සුස්සූසා සෙට්ඨා බරියාණං කියලා. භාර්යාවන් අතුරින් ස්වාමියා පිනවන එක්කෙනා සාමියා සතුටු කරන එක්කෙනා තමයි හොඳම භාර්යාව හැටියට බුදුහාමුදුරු දේශනා කළේ. ඒතර අර සමාජ සම්මතයේ සමාජයේ පිළිගත් මතයේ බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළා. ස්වාමියා පිනවනවා නම් සාමියා සතුටු වෙන විදිහට හැසිරෙනවා නම් අන්නේ ජීවිතය තමයි ඒ පෞල් ඒ ස්වාමි දියණිය තමයි ඊට උතුම් හැටියට බුදුහාමුදුරු දේශනා කළේ. ඉතින් මේ පෞල් ජීවිතයේ ආරම්භය පිළිබඳව බුදුදහමේ දැක්වෙන අදහස මුලින්ම දැක්වෙන්නේ අර දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ. අපි මීට කලින් ඒක පැහැදිලි කළා. ඒ පෞල් ජීවිතයේ ආරම්භ වෙච්ච ආකාරය ඒක විස්තර කරලා තියෙනවා ප්‍රවාදයක් ආකාරයෙන් කතාවක් විදියට. සිරුරේ සෝභාව ලස්සන ලිංගික ආකර්ෂණයට පදනම් වෙච්ච ආකාරය නැත්නම් කාමුක හැඟීම් ඇතිවීමට හේතු වුණු ආකාරයත් ඒ ස්ත්‍රී පුරුෂ ඇතුර ඇති වෙලා දිගට පෞල් ජීවිතය ආරම්භ වෙච්ච ආකාරය වුණුන් අතර ආකර්ෂණය ඇති වෙලා වුණුන් අතර බලමින් ඒ ජීවිත ගත කළ අවසානයේදී වුන් එකතු වෙච්ච ආකාරය ඒ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ විස්තර කරලා තියෙනවා. එකතු වීම සමග පෞල් ජීවිතයට පත්වීම සමග ඒ අය ගෘහවාසය මුලදී විවෘතව එකතු වුණා දෙදෙනා ගැහැණු පිරිමි වශයෙන්. ඒක අනිත් අයගේ උදාහසට ලක් වුණා. බොහෝ දෙනා මැටි වලින් ගොම වලින් පහර දෙන්න බත්තා. නමුත් මේට පස්සේ මේ කාය කල්පනා කළා ගෘහවාසයට ගෙවල් හදාගෙන ඉන්නට ඕනේ කියලා ගෙවල් හදාගත්තා. ඊළාට ආහාර රැස් කරගත්තා. ඊළඟට ඉඩකඩම් සීමා නිර්ණය කරගත්තා. මේක මගේ ඉඩම කියලා කොටු කරගත්තා. ඒවා සීමා නිර්ණය කරගත්තා. ඊළඟට ක්‍රමයෙන් මේ පිළිබඳ විවිධ ප්‍රශ්න ඇති වුණා. තමන්ගේ දීපල වලට ගැටුම් ඇති කරගත්තා. ආහාර පාන බෙදා ගන්න, දීපල බෙදා ගන්න ගැටුම් ඇති වුණා. ඒ ගැටුම් ඇතිවීම සමග අපරාධ වැඩි වුණා. ඒතර ওই විදිහට අපරාධ සමග නීතියක් ක්‍රියාත්මක වුණා. ඒවා පරිණාමය වෙච්ච ආකාරය මේ සූත්‍රයෙන් විවරණය කරලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව තුළ ඒක සිත් ගන්න ආකාරයෙන් ප්‍රවාදයක් ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. ඒතර මේ විවාහ ජීවිතය ගෘහස්ත ජීවිතය තුළ ගිහි ජීවිතය තුළ අංගයක් හැටියට පිළිගන්න අතරම ඒ විවාහය සාර්ථක කර ගැනීමට නම් සදාචාර සම්පන්න විදියට ඒ විවාහය ගත කළ යුතුයි කියන එක තමයි බුදුදහමෙන් අවධාරණය කළ තියෙන්නේ. ඒ සදාචාර සම්පන්න නැත්නම් ඒ ජීවිතය සීලාචාර අශිෂ්ට ජීවිතයක් හැටියට පරාභවයට යන ජීවිතයක් හැටියටයි බුදුදහමෙන් අවධාරණය කළා තියෙන්නේ. ඒතර බුදුදහමේ ගිහි පැවිදි කියලා දෙපක්ෂයක් ඉන්නවා දක්වලා තියෙනවා. කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ පැවිදි ජීවිතය කියලා කියන්නේ නෛෂ්ක්‍රම්‍ය ජීවිතයක් නැත්නම් නෙක්ඛම්මයෙන් යුක්ත ජීවිතයක්. කෙලෙසුන්ගෙන් නික්මීම සඳහා තමයි පැවිදි ජීවිතය ගත කරන්නේ. ඒ පැවිද්දාගේ මූලික අරමුණක් ප්‍රකාශ කරන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා. පැවිදි වෙන වෙලාවේ ප්‍රකාශ කරනවා සියලු දුක් නැති කළා නිබ්බාන සච්චිකරණත්තාය කියන්නේ නිවන් අවබෝධ කර ගැනීම පිණිස පබ්බාජේත මම් බන්තේ මම් පැවිදි කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අන්නේ ඉල්ලීම තුලම පැවිද්දාගේ අරමුණ භික්ෂුවගේ අරමුණ මොකක්ද කියන එක පැහැදිලි වෙනවා. නමුත් ගෘහස්ත සමාජයේ ගිහි සමාජය කියලා කියන්නේ ඊට වඩා වෙනස් අරමුණකින් ගත කරන්නේ. ඒගොල්ලෝ පංචකාම සම්පත්තියෙන් විදිමින් ගත කරන ජීවිතයක් තමයි ගිහි සමාජය. ඒතර ගිහි සමාජය තුළ ඊට වඩා වෙනස් අරමුණක් තියෙනවා.
ඒ අගාരിക අනගාരിക කියලා මේක කොටස් දෙකකට අපේ බුදුදහමේ ජීවිත දක්වලා තියෙනවා. අගාരിക කියලා කියන්නේ ගිහිගේ ගත කරන ජීවිතය. ගිහිගෙන් වෙන් වූ ජීවිතය තමයි අනගාരിക ජීවිතය කියලා කියන්නේ. එතකොට ගිහියාට වෙනම නීතිමාලාවක් විනය ප්‍රතිපත්තියක් දක්වලා තියෙනවා ගිහි ප්‍රතිපත්ති කියලා. ඒ වගේම පැවිද්දාට වෙනම ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා ගිහි විනය පැවිදි විනය කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒතර මේ දෙපක්ෂයේම ලෝකෝත්තර වශයෙන් බැලුවම සංසාරයේ තරණය කළ විමුක්තිය ළඟා කර ගැනීම දෙපක්ෂයේම අවසාන අරමුණ අවසාන ඉලක්කය. නමුත් ගිහි ජීවිතයේ ගත කරන අවස්ථාවලදී යහපත් පෞල් ජීවිතයක් ගත කරමින් ඒ ධර්ම මාර්ගයේ යෙදෙන්න පුළුවන් කියන එක තමයි බුදුදහමෙන් අවධාරණය කළ තියෙන්නේ. ඒ නිසා ඒ ජීවිතය තුළ ගිහි ජීවිතය තුළ පින් රැස් කරගනිමින් ඒ ස්වර්ගයට නැත්නම් දිව්‍ය ලෝකයට යන මාර්ගය කුමන ආකාරයේද කියන එක දක්වලා තියෙනවා. ගිහියන් වශයෙන් ආමිස දාණයෙන් සංග්‍රහ කරන පැවිදි පක්ෂයට පැවිදි පක්ෂය ප්‍රතිඋපකාරයක් හැටියට ධර්ම දාණයෙන් සංග්‍රහ කරනවා. ධර්ම දාණය කියලා කියන්නේ මේ විදිහට ජීවත් විය යුතුයි කියලා ධර්මයෙන් අවවාද කරනවා. මෙලොව දියුණුව සලසා ගන්න ආකාරය, ඒ වගේම පරලෝක ජීවිතය සකසා ගන්න ආකාරය පිළිබඳව භික්ෂූන් වහන්සේලා හැටියට පැවිද්දන් හැටියට අනුශාසනා කරනවා. ඒතර විවාහක ගෘහස්ථයාට නැත්නම් ගිහි ජීවිතය ගත කරන පුජ්‍යලයාටත් ඒ ධර්ම මාර්ගයක් තියෙන්නට ඕන. ඒ නිසා තමයි අපි බුදුදහමේ සිව්වනක් පිරිසක් කියලා දක්වලා තියෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. එතන මේ බුද්ධ ශාසනය කියන එක ඒ සිව්වනක් පිරිසටම අයිති. ඒ සිව්වනක් පිරිසටම වගකීමක් තියෙනවා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම. එතන උපාසක උපාසිකා කියන පිරිසටත් බුදුදහමේ බුදුහාමුදුරු නොයෙක් විදිහේ තනතුරු දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ හැකියාවන් දක්ෂතාවයන් අනුව අපි මුලින් කියපු අර භික්ෂු වහන්සේලාටත් භික්ෂුණීන් වහන්සේලාටත් තනතුරු දුන්නා වගේ ගිහියන් අතර උපාසක උපාසිකා ස්ත්‍රී පුරුෂ වශයෙන් දෙපක්ෂයට මේ තනතුරු දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ හැකියාවන් අනුව දක්ෂතාවයන් අනුව ඒගොල්ලෝ මේ දක්ෂතාවයන් අගය කරලා තියෙනවා. ඒ මගින් ඒ ගිහි ජනතාව නැත්තම් ඒ උපාසක උපාසිකා පිරිස උද්‍යෝගිමත් පිරිසක් හැටියට මේ ධර්ම මාර්ගයට යොමු කිරීමේ අරමුණෙන් තමයි ඒ විදිහට බුදුහාමුදුරුවෝ තනතුරු ලබා දීලා තියෙන්නේ. ඒතර සැමියා බිරිඳ කියන දෙදෙනාම සමබර ජීවිතයක් ගත කරන්නට ඕන. සමබර සමතුලිත ජීවිතයක්. ඒ විවාහ ජීවිතය තුළ සාර්ථකත්වයේ ගොඩනැගෙන්නේ අන්නේ සමබර සමතුලිත ජීවිතයක් ගත කළොත් පමණයි. එතකොට තමයි මේ සුඛිත මුද්ද ජීවිතයක් මෙලොව වශයෙන් ගත කරන්න පුළුවන් වන්නේ. ඒ මාතුගාම සූත්‍රයේදී බුදුහාමුදුරු පැහැදිලි කරලා තියෙනවා සමබර පෞල් ජීවිතයේ වැදගත්කම. එෙහිදී බිරිඳ හිතන කරුණු පහකුත් ඒ වගේම ස්වාමි පුරුෂයා හිතන කරුණු පහකුත් දේශනා කළා තියෙනවා. තමන්ගේ බිරිඳ රූමත් නොවේ නම්, ධනවත් නොවේ නම්, අලස නම්, කම්මැලි නම්, දරුවන් නැතිනම්, සිල්වත් නොවේ නම් පෞල් ජීවිතයක සමබරතාවය නැති වෙලා යනවා. ඒ වගේම තමයි කාන්තාවක් අනිත් පැත්තට ඒ ආකාරයෙන් හිදෙනවා. ධනෙ නැත්තම්, අලස නම්, කම්මැලි නම්, දරුවෝ නැත්නම්, සිල්වත්කම් නැත්නම්, ඒ කියන්නේ යහපත් සදාචාර සම්පන්න ජීවිතයක් නැත්නම් ඒ ජීවිතය සමබර වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ ඒ පුරුෂ සූත්‍රයේදී දේශනා කළා. ඒ වගේම මාතුගාම සූත්‍රයේදී දේශනා කළා. ඒ පෞල්යේ සමබරතාවය ඇති කර ගැනීමට නම් අන්නේ ගුණධර්ම දෙපක්ෂය තුළම වර්ධනය කරගත යුතුයි කියන එක ඇතුළත් කරගත යුතුයි. ඒ නිසා ඒ බුදුදහමේ
විවාහය කියන එක සුද්ධ අසුද්ධ නැත්නම් ආගමික වශයෙන් ඉටු කළ දෙයක් හැටියට සලකන්නේ නැහැ. ඒ ස්වර්ගයේ හෝ අපායේ යන දෙයක් හැටියට සලකන්නේ නැහැ. ඒක ලෞකික කාර්යයක් හැටියටයි විස්තර කරලා තියෙන දක්වලා තියෙන. ඒතර ඒක පුජ්‍යල සමාජීය අවස්ථාවක් හැටියට දක්වලා තියෙනවා මේ විවාහ ජීවිතය කියන එක. යහපත් පෞල් ජීවිතයක් බුදුහාමුදුරෝ නොඑක් සූත්‍රවලදී අගය කරලා තියෙනවා. ඒ පෞල් ජීවිතය සාර්ථක කර ගැනීමට උපදේශ මාලාවක් තියෙන විවාහයට පෙර ආතුවත් විවාහයෙන් පසුවත් ගත කළ යුතු ආකාරය. ඒ විවාහයට පෙර ආතුව යෞවන වයසේදී කුමරි බඹසර ආරක්ෂා කරගන්නයි කියලා දෙපක්ෂයටම දක්වලා තියෙනවා. කුමර බඹසර කියලා කියන්නේ තරුණයෙක් හැටියට අනාචාරය හැසිරෙන්නේ නැතුව සදාචාර සම්පන්නව ජීවත් වෙන්නේ කියලා. ඒ වගේම යෞවනියක් හැටියට තරුණියක් හැටියට අනාචාරය හැසිරෙන්නේ නැතුව සදාචාරව ජීවත් වෙන්න කියලා බුදුදහමේ දක්වලා තියෙනවා. ඒතර විවාහ වෙනතුරු මනා හැදියාවකින් යුක්තව ගුණධර්ම වලින් යුක්තව ජීවත් වුණොත් තමයි එයාට ඉදිරියටත් ඒ සාර්ථක විවාහ ජීවිතය ගත කරන්න පුළුවන් වන්නේ. ඒතර විවාහයට පෙර ආතුව දුරාචාරයේ යෙදුනොත් එයාගේ ජීවිතය ඒක අසාර්ථක වෙන නිසා තමයි අර විදිය සදාචාර සම්පන්න ජීවිතයක් පුරුදු කරගෙන හිටපු එක්කෙනාට විවාහයෙන් පස්සෙත් ඒ ගුණධර්ම ඒ ආකාරයෙන්ම වර්ධනය කරගන්න පුළුවන්. ඒතර බුදුදහමේ වයස් ප්‍රමාණය ගැනත් ඇතම් සූත්‍රවල දක්වලා තියෙනවා. බිරිඳ හා ස්වාමියාගේ වයස් ප්‍රමාණය සම වයස දෙන්නාටම සම වයස තිබිය යුතුයි නැත්නම් පිරිමියා තරමක් වයසින් වැඩි විය යුතුයි කියන එක දක්වලා තියෙන බුදුදහමේ. යම් විදියක බිරිඳටත් ස්වාමියාටත් වයස් පරතරය වැඩි නම් ඒක ප්‍රතික්ෂේප කිරීමක්. ඒක පරිහානියට පරාභවයට හේතුවක් හැටියට දක්වලා තියෙනවා. පරාභව සූත්‍රයෙන් දක්වලා තියෙනවා වයසක කෙනෙක් වයස ඉක්මවා ගියපු කෙනෙක් තරුණියක් පාවා ගත්තොත් සරණ පාවා ගත්තොත් විවාහයටපත් වුණොත් ඒක පරාභවයට හේතුවක් හැටියට අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බ රුත්තනින් තස්සා ඉස්සාන සුපති තම්පරා භවතෝ මුකං කියලා. ඒක තරුණ කාන්තාවක් ගෙනාපු ඒ වයසක පුජ්‍යලයා පිළිබඳව සමාජයේ පරාභවයට හේතු වෙනවා. සමාජයේ පිළිකුලට භාජනය කරනවා කියන එක තමයි බුදුදහමෙන් දක්වලා තියෙන්නේ. ඒ නිසා තමයි ඉන්දිය සමාජයේ එවැනි වයස් පරතරයක් තියෙන විවාහ ජීවිත ප්‍රතික්ෂේපවලා වගේම දකින්නටත් ලැබෙන්නේ නැහැ. අපේ බුදුහාමුදුරුවෝ තේ සිද්ධාර්ථ බෝධිසත්ව අවදීයේදී තමන් විවාහ ජීවිතයටපත් උනේ අවුරුදු 16 දී. ඒ අසෝදරා දේවියටත් අවුරුදු 16යි සිද්ධාර්ථ කුමාරයාටත් අවුරුදු 16යි. ඒතර සම වයස. ඒතර මෙන්න මේ සම වයසේදී මේ ගුණධර්ම ඇතුව ජීවත් වෙනවා නම් අර මුලින් කියාපු සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම සම මට්ටමකින් සමානව පවතිනවා නම් අන්නේ විවාහය සාර්ථක විවාහයක් හැටියට දක්වලා තියෙනවා. ඊළඟට විවාහයෙන් පස්සේ බිරිඳගෙන් ස්වාමියාට ඉටු යුතු යුතුකම් තියෙනවා. ඒ වගේම ස්වාමියාගෙන් බිරිඳට ඉටු යුතු යුතුකම් තියෙනවා. අන්නේ යුතුකම් ඉටු වුණොත් තමයි සාර්ථක විවාහයක් බවට පත් වෙන්නේ. අද සමාජයේ බොහෝ දෙනා කල්පනා කරන්නේ අයිතිවාසිකම් ලබා ගැනීමට. යුතුකම් ඉෂ්ට කරන්නේ නැතුව අයිතිවාසිකම් ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් බුදුදහමේ අවධාරණය කළ තියෙන යුතුකම් කියන එක. යුතුකම් කියන ඒවා ඉෂ්ට කරනකොට අයිතිවාසිකම් ඉබේම ලැබෙනවා කියන එක. ඒතර යුතුකම් ඉෂ්ට කරන්නේ නැතුව අයිතිවාසිකම් ලබා ගන්න ගියොත් අනේක ඒ පෞල් ජීවිතය තුළ විතරක් නෙවෙයි සමාජ ජීවිතය තුළත් ඒ විදිහේ ගැටුම් ඇති වෙනවා. ඒ නිසා තමයි නොඑක් විදිහේ ප්‍රශ්න වලට මුහුණ දීලා ගැටුම් ඇති කරගන්නට
නීතිමය ප්‍රශ්න වලට පවා යන්නට සිද්ධ වෙනවා. ස්වාමි පුරුෂයා තමන්ගේ භාර්යාවට ඉටු කළ යුතු යුතුකම් පහක් ඒ සිංහාලෝවාද සූත්‍රයේ දක්වලා තියෙනවා. සම්මානනාය කියන්නේ ගරු කළ යුතුයි කියන එකයි. ඒ කියන්නේ හැම අංශයකින්ම කතා කරන විලාසයෙන්, හැසිරෙන විලාසයෙන්, ඒ ප්‍රතිචාරය දක්වන විලාසයෙන් හැම එකකින්ම ගෞරවාන්විතව ජීවත් විය යුතුයි ස්වාමියා. ඒ බිරිඳට අගරු වන විදියට හැසිරීමේදී, කතාවේදී, ඉඟිපෑමේදී පවා ඒ ගෞරවනීය භාවය තියෙන්නට ඕන. එතකොට තමයි මේ පවුල සාර්ථක පවුල් ජීවිතයක් බවට පත් වෙන්නේ. ඒ වගේම අනවමානාය කියන්නේ අවමන් නොකිරීම. නරක වචනෙන්, පරුස වචනෙන් බැනවදිමින් සමහර පවුල්වල ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් සමහරට දීර්ඝව ගිහිල්ලා ජීවිත හානි පවා ඇති වෙනවා. ඒ නිසා අපි වචන වාක් සංවරය කියන එක හැම විටම තියෙන්නට ඕන. ඔවුනුන් අතර කතා කරනකොට ඉවසීමෙන් ඒ කටයුතු කරන්නට ඕන. ඉවසීම නැති වුණොත් විශාල විනාශයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පෞල් ජීවිතය තුළ ඉවසීමෙන් යුක්තව ඔවුනොවුන්ට ගෞරව කරමින් ගත කරන්නට ඕන. ඒ ගෞරවය එක පැත්තකට විතරක් නෙවෙයි දෙපැත්තටම ගෞරවය අවශ්‍යයි. ඒ නිසා අවමන් කරන්නට හොඳ නැහැ. ඒ අවමන් නොකළ ඒ ගෞරවය හිමි කළ යුතුයි. ඒ වගේම අනතිචර්යාය අනාචාරයේ නොහැසිරිය යුතුයි. පිරිමින් වෙනත් පරාඹුවන් කෙරෙහි ඒ ආශාවෙන් ඇසුරු කිරීම නිසා පවුල්වල ප්‍රශ්න ඇති වෙනවා. අන්නේ ප්‍රශ්න निराකරණය කරනවා තමගේ ජීවිතය සදාචාර සම්පන්න කරගන්නට ඕන. ඒ වගේම ඉස්සරිය වොස්සක් ගේන කියලා තවත් යුතුයකමක් දක්වලා තියෙනවා. සම්පත් ලබා දීම. ඒ කාන්තාවකට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආභරණ ඒ අවශ්‍යතා සපුරා දෙන සාමියෙකුගේ වගකීම. ඒ වගකීම් හරියට ඉෂ්ට වුණොත් තමයි එතන සතුටුමත් පෞල් ජීවිතයක් බවට පත් වෙන්නේ. ඒ වගේම අලංකාරානුපාදානේන කියලා කියන්නේ ආභරණ ගෙනත් දීම. ඒ කියන්නේ විශේෂයෙන් කාන්තා පක්ෂයේ ආභරණ වලට රුචිකත්වයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත නිසාම ඒ ආභරණ ලබා දිය යුතුයි කියන එක තමයි සාමාන්‍යයෙන් ඉන්දිය සමාජයක පිළිගත් මතයක් නිසා තමයි එවැනි යුතුයකමක් ගැන බුදුදහමෙන් දක්වලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඒ සමාජය තුළ යහපත් විදිහට ගත කරනවා නම් ඒ භාර්යාව විසිනුත් ස්වාමියාට ඊට යුතුයකම් පහක් දේශනා කළා තියෙනවා. ඒ සිංහාලෝවාද සූත්‍රයේම සුසංවිහිත කම්මන්තා ගෙදර කටයුතු මැනවින් ඉෂ්ට කිරීම. අලස නැතුව කම්මැලි නැතුව ගෙදර කටයුතු මැනවින් ඉෂ්ට වෙන්නට ඕන. ඒ සාමි දියණියක් හැටියට ගෙදර කුදුමාත් කටයුතු තියෙනවා. යොම් පියුම් විතරක් නෙවෙයි ගෙදර පවිත්‍ර කිරීම සෑම දෙයක්ම ඊටම වගකීමකින් යුතුව ඉෂ්ට කිරීම ඒ සාමි දියණියගේ වගකීමක් හැටියටයි දේශනා කළා තියෙන්නේ. ඒ වගේම ඒ සුසංගහිත පරිජනා කියලා දේශනා කළා තියෙන්නේ ගෙදර වාසය කරන සියලු දෙනාගේම මැනවින් සංග්‍රහ කිරීම. ඒ ඇසුරු කරන අයත් ගෙදර ඉන්න අයටත් හැම දිනාටම සංග්‍රහ කිරීම. ඒ අයට පරිභව කරන්නේ නැතුව වචනයකින්වත් පරිභව කරන්නේ නැතුව හැම දිනාටම සමානව සංග්‍රහ කිරීම ඒ බිරිඳගේ යුතුයකමක්. ඒ වගේම අනතිචර්යාය කියලා පිරිමින් නැත්නම් සැමියාට වගේම බිරිඳටත් අනාචාරය ඇසුරෙන්නේ නැතුව යහපත් සදාචාර සම්පන්න ජීවිතයක් පවත්වා ගැනීම පෞල් ජීවිතයේ සමගියට හේතුවක් හැටියටයි දේශනා කළා තියෙන්නේ. ඒ වගේම සම්බතං අනුරක්ඛති සාමියා රැස් කරන ධනය ආරක්ෂා කිරීම. ඒ අය වැය දැනගෙන තමයි ධනය වියදම් කරන්නට ඕන.
ලැබෙන ආදායමට අනුව තමයි වියදම් කරන්නට ඕන. එතකොට ඒ තමන්ගේ කොයිතරම් අවශ්‍යතා තිබුණත් ඒ අවශ්‍යතා සපුරා ගන්නට ඕන ලැබෙන ධනයට අනුව. එහෙම නැති වුණොත් ඒ පවුල් තුළ ගැටුම් ඇති වෙනවා. ඒ පවුල් වල ආර්ථික ශක්තිය නැති වෙලා යනවා. අසරණ තත්ත්වයටපත් වෙනවා. ණය ගැනීම නිසා නොඑක ආකාරයේ ගැටුම් ඇති වෙනවා බොහෝ පවුල් වල. ඒ වගේම දක්කාච හෝති අනල සබ්බ කිච්චේසු කියලා දේශනා කළා තියෙනවා. සියලුම කාර්යයන් වලදී අලස වෙන්නේ නැතුව අනලස්ව කටයුතු කරන්නේ කියලා. කම්මැලි වෙන්නේ නැතුව සියලුම කාර්යයන් වල කටයුතු කරන්නේ කියලා සාමි දියණියගේ යුතුයකම් ඇටියට දේශනා කළා තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට ඔවුනොවුන් අතර යුතුයකම් ඉෂ්ට කළොත් සාමියා විසින් බිරිඳට කරන යුතුයකමුත් බිරිඳ විසින් සාමියාට කරන යුතුයකමුත් හරියට ඉෂ්ට කළොත් තමයි Tamanට ලැබිය යුතු අයිතිවාසිකම් ලැබෙන්නේ. නැත්නම් මේ අයිතිවාසිකම් බලාපොරොත්තුෙන් අපි කටයුතු කරන්න ගියොත් අන්න ඒතර ගැටුමක් ඇති වෙනවා. ඒසා එකට ගත කරන යහපත් පෞල් ජීවිතයක් කියලා කියන්නේ අන්න ඒ විදිහේ ගැටුම් වලින් තොරව සමගියෙන් සමාදානයෙන් ගත කරනවා නම් අන්නේ ජීවිතය තමයි යහපත් ජීවිතයක් කියලා කියන්නේ. ඒ වගේම තවත් සූත්‍ර දේශනාවක් තමයි සංවාස සූත්‍රය කියලා කියන්නේ. ඒකෙත් යහපත් පෞල් හතරක් ගැන දේශනා කළා තියෙනවා. චවෝ චවාය සද්දින් සංවසති. මලකඳක් සමග වාසය කරනවා කියලා කියන්නේ ඒ බිරිඳ දුස්චරිත වල වැඩවල යෙදෙනවා. ඒ වගේම සාමියා දුස්චරිතකම් කරනවා. ඒ දෙන්නම දුස්චරිතකම් කරමින් ගත කරන ජීවිතය තමයි මලකඳක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ. දෙන්නගේම ජීවිතය දුරාචාර වලින් යුක්තයි. අන්නේමිනි දුරාචාර වලින් යුක්ත පෞල් ජීවිතයක කිසිම සතුටක් සමගියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගුණධර්ම අතින් හැමාංශයකින්ම පරිහානියට පරාභවයට පත් වෙලා ඉන්නේ. තමන්ගේ තුළ තියෙන තද මසුරුකම, ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පරිභව කරන එක, ධර්මයේ ගැන කටයුතු කරන්නේ ධර්මයට කැමැත්තක් නැහැ. ධර්මයට පරිභව කරමින් ඒවයින් වෙන් වෙලා කටයුතු කරනවා නම් අන්න එවැනි අඹු සැමියන් මලමිනියක් එක්ක ජීවත් වීමක් හැටියට තමයි බුද්ධ දේශනාවේ දක්වලා තියෙන්නේ. ඒතර එවැනි පවුලුත් සමාජයේ දකින්නට පුළුවන්. ඒ වගේම තවත් පෞල් ජීවිතයක් තමයි චවෝ දේවියා සද්දින් සංවසති කියලා කියන්නේ. මලකඳක් දෙව්දුවක් සමග ජීවත් වීම. මලකඳක් කියලා කියන්නේ ස්වාමි පුරුෂයා දුරාචාර කරනවා නම් දුස්චරිත වැඩවල යෙදෙනවා නම් දුස්සීල නම් තද මසුරුකමක් තියෙනවා නම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට බනිනවා නම් ආක්‍රෝෂ පරිභව කරනවා නම් ඒ වගේම ස්වාමි දියණිය නැත්තම් බිරිඳ සිල්වත් ගුණවත් පරිත්‍යාගශීලී නම් අන්න එවැනි පවුලක් දක්වලා තියෙන්නේ මලකඳක් දෙව්දුවක් එක්ක ජීවත් වීමක් දේවතාවියක් එක්ක ජීවත් වෙනවා කියලා. ඒතකොට මේ පවුලත් සාර්ථක පවුල් ජීවිතයක් නෙවෙයි. ඊළඟට තවත් පවුලක් තමයි දේවෝ චවාය සද්දින් සංවසති කියලා කියන්නේ. දෙවියෙක් මලකඳක් එක්ක ජීවත් වීම වාසය කිරීම. බිරිඳ දුස්සීල නම් ඒ වගේම තද මසුරු නම් ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට පරිභව කරනවා නම් පරිත්‍යාගශීලීකමක් නැත්නම් අන්නේ පෞල් ජීවිතය අසාර්ථකත්වයට පත් වෙනවා. නමුත් සාමි පුත්‍රයා යහපත් වෙන්න පුළුවන්, ගුණධර්ම වලින් යුක්ත වෙන්න පුළුවන්. ඒ සාමි දියණිය නරක දුස්චරිතවල යෙදෙනවා නම් ඒ පෞලත් අසාර්ථක පෞල් ජීවිතයක් වෙනවා. ඒතර යහපත්ම පෞල් ජීවිතය තමයි දේවෝ දේවියා සද්දින් සංවසති කියලා කියන්නේ. දෙවියෙක් දෙවඟනක් එක්ක දෙව්දුවක් සමග ජීවත් වීම. ස්වාමි පුරුෂයා ඊටාම ගුණධර්ම වලින් යුක්තයි, පරිත්‍යාගශීලී, ඒ වගේම කිසි කෙනෙකුට පරිභව කරන්නේ
ඒ වගේම සීලාදී ගුණධර්ම වලින් යුක්තයි. ස්වාමි දියණියත් ඒ ආකාරයි. ඒ ගුණධර්ම වලින් යුක්ත නිසා අන්න එවැනි පවුල දෙවියෙක් දෙවඟනක් එක්ක ජීවත් වීමක් හා සමාන කරලා තියෙනවා. ඒතර ඒක තමයි උතුම්ම විවාහ ජීවිතය කියලා බුදුදහමෙන් අගය කරලා තියෙන්නේ. අන්න එවැනි අයට අර්ථයෙන් ධනෙන් යහපත් වෙනෝ. ඒ වගේම ගුණධර්ම පක්ෂයේ දියුණු නිසා හැමදෙනාගේම ගෞරවය ලැබෙනෝ වගේම මරණින් මත්තේ සුගතියේ උප්පත්තිය ලබන්න, දිව්‍ය ලෝක නැත්නම් මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලබන්නට ඒ ජීවිතය හේතු වෙනවා. ඒ දෙන්නම එවැනි ගුණධර්ම ඇතුව ජීවත් වුණොත් තමයි දෙදෙනාටම සුගතියට යන්නට, ස්වර්ගයට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තවත් සූත්‍ර දේශනාවක් තමයි සප්ත බරියා සූත්‍රය. ඒ සප්ත බරියා සූත්‍රයෙන් වර්ග කරලා තියෙන භාර්යාවන් පිළිබඳව. ඒ භාර්යාවන් 7ක් ගැන අපේ බුදුදහමේ උගන්වලා තියෙනවා. ඒක ඒ සමාජයේ දකින්න ලැබෙන භාර්යාවන් පිළිබඳව එදා පෙරදිග සමාජයේ දකින්න ලැබෙන භාර්යාවන් පිළිබඳවයි ඒ දක්වලා තියෙන වර්ගීකරණය තුලින් අයහපත් යහපත් දෙපැත්තටම දක්වලා තියෙනවා. අයහපත් පැත්ත අපි ඉස්සෙල්ලා කතා කළොත් ඒ වදක භාර්යා කියලා. නැත්නම් වදකාරියක් ඇටියට කටයුතු කරන භාර්යාවට තමයි වදක භාර්යා කියලා කියන්නේ. යම් භාර්යාවක් තුළ දුෂ්ට ගතිගුණ තියෙනවා නම්, ඒ වගේම තමන්ගේ ස්වාමියා කෙරේ හිතානුකම්පී බවක් නැත්නම්, ආදරයක් නැත්නම්, ඒ වගේම වෙනත් පුරුෂයන් කෙරේ ඇලීමක් තියනවාද, තමන්ගේ ස්වාමියා පහත් කොට සලකනවා නම්, වචනයෙන් හරි පහත් කළ සලකනවා නම්, ඒ වගේම සැමියාට වද හිංසා කරනවා නම්, අන්නේ ස්වාමි දියණිය වදක භාර්යාවක් හැටියටයි මේ සූත්‍ර දේශනාවේ උගන්වලා තියෙන්නේ. ඊළඟට චෝර භාර්යා, චෞර භාර්යා කියලා කියන්නේ සෙරක් හැටියට කටයුතු කරන භාර්යාවක් සමාජයේ ඉන්නවයි කියලා බුදුදහමෙන් දක්වනවා. ඒ ධනය අතින් වෙනත් දේවල් සොරසිතින් ගැනීමෙන් ඒ සැමියා වංචා කරන සුළු, රවටන සුළු, අමාසින්ම රවටන සුළු භාර්යාව තමයි චෝර භාර්යාවක් හැටියට, චෞර භාර්යාවක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ වගේම ස්වාමි භාර්යා කියලා ස්වාමි දියණියක් හැටියට ඒ ගේදොර වැඩපළ කරමින් ඊටාම යහපත් ජීවිතයක් ගත කරන්නට බැරි, ඒ වගේම අලස කම්මැලි ජීවිතයක් ගත කරන, බොහෝ ආහාර අනුභව කරන කුරූර සිතක් තියෙන කාන්තාවක් නැත්නම් ස්වාමි දියණියක් තියනවද? ඒ වගේම ඉක්මනින් කිපෙන සුළු තරහ යන ගතිය තියනවද? ඒ වගේම පරුස වචනෙන් බනිනවද? අන්න එවැනි භාර්යාවක් ස්වාමි භාර්යාවක් හැටියටයි මේ සූත්‍ර දේශනාවේ වර්ගීකරණය කළ තියෙන, වර්ග කළ තියෙන. ඒ වගේම හොඳ පැත්තට එවැනි භාර්යාවන් කීප දෙනෙක් ගැන අපේ බුදුදහමේ දක්වලා තියෙන භාර්යාවන් 4ක් පිළිබඳව අර මුලින් කියාවේ නරක පැත්ත මාතෘ භාර්යා නැත්නම් මාතු භාර්යා කියලා බුදුදහමේ උගන්වන්නේ මවක් වගේ කටයුතු කරන භාර්යාව පිරිඳ. හැම කල්ලිම නැත්නම් හැම විටම තමන්ගේ ස්වාමියාගේ හිතවත් කම් අනුකම්පාවතු කටයුතු කරනවද? ඒ වගේම ඒ පුත්‍රයෙකු ආරක්ෂා කරනවා වගේ තමන්ගේ සැමියා ආරක්ෂා කරනවද? ඒ සැමියා ගෙනත් දෙන ධනය, ඒ රැස් කළ ධනය ආරක්ෂා කරනවද? අන්නේ බඳු බිරිඳ මාතෘ භාර්යාවක් හැටියට, මාතු භාර්යා කියලා කියන්නේ මවක් වගේ කටයුතු කරන භාර්යාවක් හැටියට දක්වලා තියෙනවා. ඊළඟට භගිනි භාර්යා කියලා කියන්නේ සහෝදරියක් හැටියට, සොහොයුරියක් හැටියට කටයුතු කරන භාර්යාව තමන්ගේ ඒ වැඩිමහල් සොහොයුරා කරේ නැත්නම් නැගණිය කරේ කටයුතු කරනවා වගේ තමන්ගේ ස්වාමියා කරේ කටයුතු කරන
භාර්යාව තමයි ස්වාමි භාර්යාව කියලා කියන්නේ. නැත්නම් භගිනි භාර්යාව කියලා කියන්නේ. භගිනි කියන්නේ සොහොයුරිය. ඒ වගේම තමන් හැම කටයුත්තේදීම නොකළ යුතු කාර්යයන්වලදී ලැජ්ජාගතියක් තියෙනවා නම් සාම පුරුෂයාට දී යුතු ගෞරවය නිරන්තරයෙන්ම ලබා දෙනවා නම් ස්වාමි පුරුෂයාගේ කැමැත්ත අනුව හැසිරෙනවා නම් අන්න එවැනි භාර්යාව තමයි භගිනි භාර්යාවක් හැටියට දක්වලා තියෙන්නේ. ඊළඟ සඛී භාර්යාව කියලා කියන්නේ සඛී කියන්නේ මිතුරියක් වගේ. මිතුරියක් වගේ කටයුතු කරන භාර්යාව තමයි සඛී භාර්යාවක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ සඛී භාර්යාව තුළ යෙහෙලියක් වගේ මිතුරියක් වගේ හැම විටම කටයුතු කරන තමන්ගේ ස්වාමි පුරුෂයාත් සමග සිල්වත් ගතිගුණ තියෙන ඒ වගේම ස්වාමියා දේවතාවෙක් හැටියට සැලකෙමින් ඒ වගේම තමන් තුළ පවුලේ ගෞරවය ආරක්ෂා කරමින් පති පූජිකාවක් හැටියට කටයුතු කරනවා. පති කියන්නේ ස්වාමියාට. ස්වාමියා පුදන්නෙක් හැටියට. ස්වාමි භක්තියෙන් යුක්තව කටයුතු කරන බිරිඳ තමයි සඛී භාර්යාව හැටියට දක්වන්නේ. ඊළඟ දාසි භාර්යාව කියන්නේ දාසියක් වගේ කටයුතු කරන බිරියට කියන්නේ දාසි භාර්යාව කියලා. තමන්ගේ ස්වාමියාගේ ස්වාමියා යම් විදිහේ තර්ජනය කරද්දී නැත්නම් දඬුවම් කරද්දී ඒවා කෙරේ කිපෙන්නේ නැතුව කලකිරෙන්නේ නැතුව කටයුතු කරනවා. ඒ වගේම හිතේ දුෂ්ට චේතනා පවිතු චේතනා ඇති කරගන්නේ නැහැ. ස්වාමියා යම් විදිහේ තර්ජනයක් කළාද ඒ තර්ජනයෙන් ඉවසමින් කටයුතු කරනවා වගේම ක්‍රෝධ කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම ස්වාමියාගේ කැමැත්ත අනුව කටයුතු කරනවා. අන්නෙවෙනි බිරිය භාර්යාව දාසි භාර්යාව කරේටයි දක්වලා තියෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට හොඳ භාර්යාවන් නරක භාර්යාවන් හැටියට භාර්යාවන් 7ක් ඒ සප්ත භාර්යා සූත්‍රයේ දක්වලා තියෙනවා. ඒතර එවැනි යහපත් භාර්යාවන් සහිත පෞල් ජීවිතය ඊටාම සතුටුදායක ප්‍රීතිජනක පවුලක් හැටියට ප්‍රීතිමත් පවුලක් හැටියට නැත්නම් සෞභාග්‍යමත් පවුලක් හැටියට බුදුදහමෙන් විග්‍රහ කරලා තියෙනවා. අන්නේ පවුල් ජීවිතය තමයි බුදුදහමෙන් අගය කළා තියෙන්නේ. ඒතර බුදුදහමේ අගයන්නේ ආධ්‍යාත්මික ගුණධර්ම. පුජ්‍යලයක් තුළ ආධ්‍යාත්මික අභිවෘද්ධියක් තියෙනවා නම් ඒ භෞතික අභිවෘද්ධිය ඉබේම ඇති වෙනවා. ඒක සමාන්තරව ගමන් කළ යුතුයි. ආධ්‍යාත්මික අභිවෘද්ධියයි භෞතික සමෘද්ධියයි දෙකම සමාන්තරව ගමන් කළ යුතුයි. සබ්බත් අපරාජිත කියලා කියන්නේ ඒකයි. දෙපැත්තම සමානව තුලනාත්මකව ගත කළ යුතුයි. අන්න එතකොට තමයි යහපත් ජීවිතයක් පවත්වා ගන්නට පුළුවන් වන්නේ. භෞතික දියුණුවත් ආධ්‍යාත්මික පාරිශුද්ධියත් එකට ගමන් කළ යුතු දෙයක් හැටියටයි බුදුදහමෙන් දක්වන්නේ. ඒ වගේම අංගුත්තර නිකායේ තික නිපාතයේ බුදුහාමුදුරු දේශනා කළ එක්තරා සූත්‍ර දේශනාවක් අන්ධ චක්කු සූත්‍රය නැත්නම් ද්විචක්කු සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ පුජ්‍යලිය කොටස් 3ක් ගැන දක්වලා තියෙනවා. ඒ කොටස් 3න් අන්ධ පුජ්‍යලයා, ඒක චක්කු පුජ්‍යලයා, ඒ වගේම ද්විචක්කු පුජ්‍යලයා. ද්විචක්කු කියන්නේ ඇස් දෙකක් තියෙන පුජ්‍යලයා. ඒ ඇස් දෙකක් තියෙන පුජ්‍යලයා කියන්නේ මෙලොව දිනුවයි පරලොව දිනුවයි දෙකම ගැන කල්පනා කරන එක පුජ්‍යලයා. ඉතින් අපිට එක පැත්තක් ගැන විතරක් හිතන්න බෑ. බෞද්ධයා කියලා කියන්නේ මේ දෙපැත්තම ගැන හිතිය යුතුයි. අන්ධ පුජ්‍යලයා කියන්නේ මෙලොවයි පරලොවයි දෙකම අසාර්ථක කරගන්න පුජ්‍යලයා. මෙලොව භෝග සම්පත් විනාශ කරගන්නවා. ඒ වගේම මෙලොව ජීවිතය හැමාංශයකින්ම අසාර්ථක වෙනවා වගේ මේ එවැනි පුජ්‍යලයාගේ පරලොව ජීවිතයත් අසාර්ථක වෙනවා. එමිනියා අන්ධ පුජ්‍යලයෙක් ඇස් දෙකම නැති එක්කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා ඒක චක්කු කියන්නේ එක ඇහක් තියෙන එක්කෙනා. මෙලොව ගැන විතරයි එයා හිතන්නේ. පරලොවක් ගැන හිතන්නේ නැහැ. ಗುಣධර්ම යහපත්
ගතිගුණ වර්ධනය කරගන්න දියුණු කරගන්න කල්පනා කරන්නේ. ඒතර ඒ ජීවිතයත් අසාර්ථකයි. සාර්ථක ජීවිතය කියන්නේ ද්විචක්කුම් පන සේවේත. ඇස් දෙකක් තියෙන පුජ්‍යලයා තමයි සේවනය කරන්නේ කියන්නේ ඇසුරු කරන්නේ කියන්නේ. අන්න එවැනි ඇසුරු කරන පුජ්‍යලයා එවැනි ජීවිතය තමයි සාර්ථක ජීවිතයක් කියලා කියන්නේ. ඇස් දෙකක් තියෙනවා කියන්නේ මෙලොව පරලොව දෙලොවම සාර්ථක පුජ්‍යලයා. ඒ දෙකම ගැන බලන පුජ්‍යලයා එවැනි පුජ්‍යලයාගේ ජීවිතය තමයි සාර්ථක වෙන්නේ. අන්න එවැනි පුජ්‍යලයා තමයි සේවනයට ගන්න කියලා කියන්නේ ආශ්‍රය කරන්න කියන්නේ. ඒතර විවිධයට ඒ සූත්‍ර දේශනාවේ දක්වන වගේම ඒ කාන්තාව කියන කෙනා බුදුදහමේ අගය කළ තියෙන නොඑක ආකාරයෙන් ගුණධර්ම පක්ෂය දියුණු කාන්තාව අගය කිරීමක් කළා තියෙනවා. පති පූජිකා කියලා කියන්නේ ස්වාමියා සතුටු කරන ස්වාමියාට පුදන කාන්තාව තමයි පති පූජිකාවක් කියලා කියන්නේ. ඒ වගේම කුල නන්දනී කියලා කියනවා. කුල කියන්නේ පවුල සතුටු කරන එක්කෙනා. කුලය කියලා කියන්නේ පවුල. ඒ පවුල සතුටු කරන කාන්තාව තමයි බිරිඳ තමයි කුල නන්දනී කියලා කියන්නේ. ඒ වගේම ධම්මචාරිණී කියලා කියනවා දහම අනුව හැසිරෙන්නා. ධර්මානුකූලව හැසිරෙන කාන්තාව බිරිඳ ධම්මචාරිණී කියලා දක්වනවා. ඒ වගේම ජන රංජනී කියලා කියන්නේ ජනතාව සතුටු කරන්නේ. ඒ ජනතාව සතුටු කරනවා කියන්නේ ආශ්‍රය කරන අය හැම දිනාටම නොඑක ආකාරයෙන් සංග්‍රහ කරමින් එයාගේ සිත සතුටු වන ආකාරයෙන් කතා කරමින් ක්‍රියා කරන කාන්තාව බිරිඳ ජන රංජනී බවට පත් වෙනවා. ඒ වගේම වර අංගනී කියලා කියන්නේ සියලුම කාන්තාවන්ට උතුම් බන කාන්තාව තමයි වර අංගනී කාන්තාව කියලා කියන්නේ. ඔන්න ඔය කියන විශේෂණ පද පහකින්ම බිරිඳක් කාන්තාවක් අපේ බුදුදහමේ දක්වලා තියෙනවා. ඒ නිසා අපිට එවැනි කාන්තා ජීවිතයක් තමයි අපේ ජීවිතයට ආදර්ශයට ගන්නට ඕන. ඒතර එවැනි ආදර්ශමත් කාන්තා ජීවිත ගත කරපු වනිතා ජීවිත ගත කරපු කාන්තාවන් පිළිබඳව අපේ බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙනවා. එයින් කීපයක් අපේ ජීවිතයට අපි කෙටියෙන් හඳුනාගත්තොත් ඒක අපේ ජීවිතයට ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ විසාකා උපාසිකාව කියලා කියන්නේ ඒ අවුරුදු 7 දී සෝවාන් ඵලයට පත් වෙන්න ලැබිච්ච කාන්තාවක් තමයි විසාකා උපාසිකාව කියලා කියන්නේ. ඒ උපාසිකා කියන තනතුර ඊටම අඩු වයසෙන්ම ලබාගත් කාන්තාව තමයි විසාකා උපාසිකාව කියලා කියන්නේ. ඒතර මේ විසාකා උපාසිකාව දීර්ඝ සංසාර ගමනේ පින් කරගෙන පාරමිතා ධර්ම පුරාගෙන ආවා. අග්‍ර දායකාව හැටියට පත් වෙන්නට පාරමිතා ධර්ම පුරාගෙන ආවා පින්කම් කරලා. අන්නේ පින්කම් කරපු නිසා තමයි ඇය මෙන්න මේ தത്വයට පත් වෙන්නට පුළුවන්කම ලැබුණේ. විවාහ ජීවිතයේදී ඒ විසාකා උපාසිකාවට දරුවෝ 20 දෙනෙක් හිටියයි කියලා දක්වනවා. සෝවාන් ඵලයට පත් වුණත් ඊටාම සාර්ථක පෞල් ජීවිතයක් ගත කළා. අවුරුදු 120ක් ජීවත් වුණ බවයි දැක්වෙන්නේ. ඒ විසාකා උපාසිකාව අවුරුදු 120ක් ජීවත් වුණා. ඒ අවුරුදු 120 දිත් අවුරුදු 16 වියති පෙනුමක් තිබුණලු. මොකද අර වයක් කල්යාණයෙන් යුක්තයි. අර පංච කල්යාණයෙන් එකක් තමයි වයක් කල්යාණී කියලා කියන්නේ. වයස ගියත් ඒ වයසත් පේන්නේ තරුණ විදියට පෙන්눔 කරනවා. ඒක සංසාරයේ කරන ලද පින්කම් වල බලයක් ඇටියට. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ අර අනේපිඩු සිටානෝ ජේතවනාරාමයේ හදලා මේ ශාසනයට පූජා කළා වගේ විසාකා උපාසිකාව පූර්වාරාමයේ කියන මහා විහාරය හදලා මේ ශාසනයට පූජා කළා. ඒ පූජා කළේ තමන්ගේ මේල පළඳනාව මිල කළා. ඒක විකුණලා ඒක වටිනාකම තමයි 9 කෝටියක් වටිනාකම තියෙන මේ මේල පළඳනාව මිල කළා තමයි
මේ පූර්වාරාමයේ කියන විහාරය හදලා මේ ශාසනයට පූජා කළේ. ඒ දරුමුරුපුරන් සමග ඊටාම වැදගත් යහපත් පෞල් ජීවිතයක් ගත කළා කියලා ඇයගේ චරිත කතාව තුළ කියවෙනවා. එතකොට ඇය හැම විටම සදාචාර සම්පන්න විදියට ජීවිතය ගත කළා. තමන්ගේ ආශ්‍රය කරන මිතුරියන් සමග සීල සමාදානයේ යෙදෙමින් නිරන්තරයෙන්ම විහාරස්ථානට යමින් ආගමික ජීවිතයක් ගත කරපු කාන්තාවක් තමයි විසාකා මහෝපාසිකාව කියලා කියන්නේ. උපාසක කියන උපාසිකා කියන්නේ වයසට ගියපු අයටම කියන එකක් නෙවෙයි. අද කාලේ නම් මේ වචනේ ඉදලා තියෙන ඒ ආකාරයෙන් යොදාගන්නේ. උපාසක කියන්නේ තුනුරුවන් කෙරෙහි සමීපව කටයුතු කරන තැනැත්තා වූ තැනැත්තිය. පිරිමි පක්ෂයේ කෙනෙකුට උපාසක, කාන්තා පක්ෂයේ කෙනෙකුට උපාසිකා කියලා යොදන්න පුළුවන්. ඒතර අද කාලේ ඒක සාමාන්‍යයෙන් අදහස් කරන්නේ වයසට ගිය අයට කියන වචනයක් ඇටියට තුනුරුවන් කෙරෙහි සමීපව කටයුතු කරන තැනැත්තා වූ තැනැත්තිය තමයි උපාසක නැත්නම් උපාසිකාව බවට පත් වෙන්නේ. ඒතර මේ විසාකා උපාසිකාව පතිකුලයට යන අවස්ථාවේ නැත්නම් විවාහ ජීවිතයට පත් වෙන අවස්ථාවේ අවවාද දීලා තියෙන තමන්ගේ පියා විසින් ඒ වර්තමාන සමාජයේ එවැනි අවවාද අනුශාසනා දෙනෝ තමන්ගේ පියා හරි බොහෝ විට වැඩිහිටියෙක් විසින් ඒ විදිහේ විවාහ දෙනෝ. ඒ විසාකාවට තමන්ගේ පියා ඒ ධනංජය සිටුතුමා ඒ විදිහේ විවාහ 10ක් දීලා තියෙනවා. ඒ හැම අවවාදයක්ම අද සමාජයට උනත් ගැලපෙන උපදේශ මාලාවක් හැටියට අපිට පිළිගන්න පුළුවන්. ඒක ප්‍රහෙලිකා ස්වරූපයකින් තමයි අවවාද 10 දීලා තියෙන්නේ. නමුත් ඒකේ අර්ථයක් තියෙන යටි අරුතක්, ගැඹුරු අරුතක්, සැඟවුණු අරුතක් තියෙනවා. ඒකේ පළවෙනි අවවාදය තමයි අන්තෝ අග්ගි නහි නනීහරි තබ්බෝ. අන්තෝ අග්ගි බහි නනීහරි තබ්බෝ. ඇතුළත ගිනි පිටත නොදිය යුතුයි කියන එකයි. ඇතුළත ගිනි පිටත දෙන්න එපා කියන්නේ පවුලේ ප්‍රශ්න පිටට දෙන්න එපා කියන එකයි. තමන්ගේ ස්වාමියාගේ ඇදකුද වෙන්න පුළුවන්. ඒ දරුවන්ගේ අඩුපාඩු වෙන්න පුළුවන්. ගෙදර දොර අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක බාහිර සමාජයට කිව්වොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක ස්වාමි බිරිඳයි ස්වාමියා ඒ දෙදෙනා අතර ගැටුමක් බවට පත් වෙන්න පුළුවන්. නැත්නම් ඒ සමාජයේ නොඑක ආකාරයෙන් ඒක දූෂමාන ආරංචි ගිහිල්ලා ඒක තවත් ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඇතුළත ගිනි පිටත නොදිය යුතුයි කියන එක. ඊළඟට අන්තෝ අග්ගි බයිනේ පිටත ගිනි ඇතුළට ගන්න එපා කියන එක. පිටත ගිනි ඇතුළට ගන්න එපා කියන්නේ තමන් ගෙදර ආපු සැනින් සමහර බිරින්දෑවරු තමන්ගේ ස්වාමියාට නොඑක් විදිහේ කේලම් කියනවා. අහවල් එක්කෙන අහවල් ආකාරයෙන් ඇසිරෙනවා මේ විදිහට කියලා නොඑක් විදිහේ ඕපදූප කියනවා. අන්න ඒ නිසා නොඑක් විදිහේ ගැටුම් ඇති වෙන්න පුළුවන්. පෞල් අතර සමාජයේ නොඑක් විදිහේ ගැටුම් ඇති විය හැකි. අන්න ඒ නිසා තමයි පිටත ගිනි ඇතුළට ගන්න එපා කියන්නේ. ඒක සමාජ ජීවිතයේදී පෞල් ජීවිතයේදී තාම වැදගත් වෙනවා. ඒ වගේම දෙන්නහුටම දෙන්න කියලා කියනවා. දිය යුතු එක්කෙනාට සුදුස්සාටම පරිත්‍යාග කළ යුතුයි, දිය යුතුයි කියලා කියනවා. සමාජයේ අපි සිල්වත් ගුණවත් අය ඉන්නවා නම් පැවිදි පක්ෂයේ වෙන්න පුළුවන්, ගිහි පක්ෂයේ වෙන්න පුළුවන්. නැත්නම් පරිත්‍යාග කළ යුතු, ලැබිය යුතු පිරිසක් ඉන්නවා නම් අන්නේ අයටම පරිත්‍යාගය දීම කළ යුතුයි. ඊළඟ නොදෙන්නවට නොදිය යුතුයි. නොදිය යුතු කට්ටියක් ඉන්නවා නම් අන්නේ අයට නොදිය යුතුයි. මොකද ඒ ලැබිය යුත්තාට අපි ලබා දීම කරන්නට ඕන දීමක් පරිත්‍යාගයක්. එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් ගැටලුවක් බවට පත් වෙනවා. ඒ වගේම දෙන්නහුටත් නොදෙන්නහුටත් දිය යුතුයි කියන එක. අර ඒ වගේම දිය යුත්තාට නොදෙන යුත්තාට දෙන්න කියලා කියන්නේ සමහර අය සමාජයෙන් ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. අන්නේ ප්‍රතික්ෂේප කරන අයටත් අපිට දෙන්න පුළුවන්. සමහර අය කුමන තරාතිරකම ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඒ පරිත්‍යාග කරනකොට අපට ඔහුගේ தත්ත්වය අවශ්‍ය වෙන්නේ වැදගත් වෙන්නේ නැහැ. ඒ පරිත්‍යාගශීලී චේතනාවෙන් කටයුතු කරන එක්කෙනාගේ එයා මොන විදිහේ
ක්‍රියා කරනවද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඒක පරිත්‍යාගයයි වැදගත් වෙන්නේ. ඊළඟට සුවසේ හිඳගත යුතුයි. අපි ජීවිතයේ යහපත් පවත්වා ගන්නට නම් ඒ සුවසේ ගත කළ යුතුයි, ජීවිතේ පවත්වා ගත යුතුයි, හිඳගත යුතුයි. ඒක පෞල් ජීවිතයේදී ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම සුවසේ අනුභව කළ යුතුයි. අපි කැම බීම ගන්න ආකාරය පිළිබඳවත් අපේ බුදුදහමේ දක්වලා තියෙනවා. ඒ හැම ඉරියව්වක්ම වැදගත් වෙනවා. ඒ ඉරියව්වේ විශේෂයෙන් විවාහ ජීවිතයට පත් වුණාට පස්සේ ඒක හැමදිනාටම ආදර්ශයක් වන ආකාරයට ඒක ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ. අපේ අර සේකියා ධර්මවල කියලා තිනෝ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් කෑම ගත යුතු ආකාරය පිළිබඳව පත්ත නීල්ලේකම් පාත්‍රයේ ලෙව කන්න එපා. ඔට්ට නීල්ලේකම් කියන්නේ තොලකට ලෙව කන්න එපා. අත ලෙව කන්න එපා. ඔය විදිහට කියනවා. ඒ හැම දෙයක්ම ගිහි සමාජයටත් අදාළයි. ඒකතර සීලාචාර සමාජයක එදා ඉන්දිය සමාජයේ තිබිච්ච නරක චාරිත්‍ර වාරිත්‍ර ඒවා පිළිකෙව් කරපුලා යහපත් චාරිත්‍ර ඇති කර ගැනීම අරමුණින් තමයි ඒවා මේ විනය පිටකයට ඇතුළු කරලා තියෙන්නේ. ඒතර ගිහි පැවිදි ભેදයක් නැතුව ඒවා අනුගමනය කළ යුතුයි. ඒ වගේම සුවසේ නිදාගත යුතුයි කියන එකත් ඒ ආකාරයෙන්ම දක්වලා තියෙනවා. ඒ නිදාගත යුතු ඉරියව්ව පවා බුදුදහමෙන් දක්වලා තියෙනවා. ඒ බුදුහාමුදුරු නිදාගන්නේ සිංහ සෙයියාවෙන්. සිංහ කියන්නේ ශ්‍රේෂ්ඨ සෙයියාව කියන එකයි. ඒක අතකින් සිංහයෙක් නිදන ආකාරය කියලා දක්වනවා. ඒ නිදාගන්න සෙයියාව පවා වැදගත් වෙනවා. ඒ දකුණු ඇලයෙන් නිදා ගැනීම බුදුදහමේ අනුමත කරලා තියෙනවා. ඒ වගේ තවත් කාම සෙයියාව, ඒ වගේම සුනක සෙයියාව, කපි සෙයියාව ආදී වශයෙන් මේක විදිහේ නිදා ගන්නා ඉරියව් දක්වලා තියෙනවා. අන්නේ යහපත් ඉරියව් අනුගමනය කිරීම තමයි බුදුදහමෙන් අනුමත කරලා තියෙන්නේ. ඒ වගේම පුද පූජා පැවැත්විය යුතුයි කියන මේ ගින්න පිදිය යුතුයි කියලා කියන්නේ කළ යුතු පුද පූජාවන් පැවැත්විය යුතුයි කියන එකයි. නැත්නම් ඒක තමන්ගේ පිරිහීමටත් ඒ පවුලේ පරිහානියටත් හේතුවක්. ඒ වගේම ගෘහ දේවතා වැඳිය යුතුයි කියන එකයි. තමන්ගේ පවුලේ වන්දනා කළ යුතු, ගෞරව කළ යුතු පිරිසක් ඉන්නවා නම් අන්නේ විදියට ඒ අයට ගෞරව කළ යුතුයි කියන එකයි දක්වලා තියෙන්නේ. ඒතකොට මේ අවවාද 10ම තමයි අනේපිඩ සිටුතුමා ඒ චූල සුභද්‍රාවට දුන්නෙත් මේ අවවාද 10මයි. ඒ වගේම උග්ග කියන තැනැත්තෙක් පිළිබඳව අපේ බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙනවා. ඒ උග්ග කියන තැනැත්තා දීගයනකොට තමන්ගේ දූවරුන්ටත් මේ අවවාද දුන්නයි කියලා තියෙනවා. ඒ අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙනවා. ඒ විශේෂයෙන් ඒ අවවාද වලට විශේෂ කරුණු 5ක් එකතු වෙලා තියෙනවා. කාන්තාවක් වශයෙන් බිරිඳක් වශයෙන් කටයුතු කළ යුතු ආකාරය. ඒකත් පළවෙනි කාරණය තමයි පුබ්බුට්ඨායිනේ කියලා කියන්නේ. හැමත පළමුවෙන් උදෙන්ම නැගිටිය යුතුයි කියන එක. කියන්නේ සියලු දෙනාටම පළමුව කාන්තාව නැත්නම් බිරිඳ උදෙන් නැගිටිය යුතුයි කියන එක. ඒ වගේම පච්චා නිපාතනේ සියලු දෙනාටම පස්සේ නිදා ගැනීම. සියලු දේවල් සොයලා බලලා නිදා ගැනීම. ඒ වගේම කිංකාර පවිස්සාවිනී කියලා කරන කියන හැම එකම හිමියාගේ අනුමැතියෙන්ම සිදු කරන්නයි කියලා. සියලු දෙයක්ම සියලු කාර්යයක්ම තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අනුදැනුම ඇතුව විමසා බලා කටයුතු කරන්න කළ යුතුයි කියලා දක්වනවා. මනාපචාරිණී කියලා කියන්නේ ස්වාමියාගේ සිත් ගන්නා ලෙස හැසිරෙන්න කියන එක. ඒ වගේම පියවාදිනී කියන්නේ ප්‍රියමනාප තෙපුල් කතා කරන්න විනිය යුතුයි කියන එක. ඒ ප්‍රියමනාප තෙපුල් ඊටම වැදගත් වෙනවා කාන්තාවකට. ඒ විදිහට අවවාද 5ක් ඒ සූත්‍ර දේශනාවේ දක්වලා තියෙනවා බිරිඳක් විසින් අනුගමනය කළ යුතු. අපේ පැරණි සමාජයේ එවැනි අවවාද දීපු ආකාරය පිළිබඳව මහා කාව්‍යයක් වන කාව්‍යශේඛරේ පවා සඳහන් වෙනවා. නොකියා සිය හිමිට නැතිවද උතුරු සලුපට ගමන් ඉක්මන් කොට නොයන් නුඹ වසන ගෙන් පිටතට කියලා. ස්වාමි පුරුෂයාට කියන්නේ නැතුව උතුරු සලුපට නැතුව යන්න එපා. ගමන් ඉක්මන් කළ යන්න එපා. දුවල යන්න එපා. ඒ වගේම
උඹගේ ගෙයින් පිටත ඒ විදිහට යන්න එපා කියලා බුදුදහම මේ තියෙන අදහසක්ම තමයි ඒ කාව්‍යසේ කෙරේ දක්වලා තියෙන්නේ. ඒ විසාකාවත් නා කපන වැසි වර්ෂාව මැද්දේ ලැසි ගමනින් ගියා කියලා දක්වන ඔය විසාකාවගේ චරිතය තුළ මොකද ඒක කාන්තාවකට නොගැලපෙනවයි කියලා. ඒ කාන්තාවක් දුවලා යනකොට ඒක හැඩයක් නැහැ කියලා විසාකාව ප්‍රකාශ කරලා තියෙනවා. එවැනි රජ්ජුරුවන්ගේ මගුල් ලතා ඒ වගේම භික්ෂූන් වහන්සේ දුවනවන එක අශෝභනයි කියන එක තමයි ඒ කතාවේ දක්වලා තියෙන්නේ. ඒතර මේ විදිහට කටයුතු කරපු ඒ විසාකා උපාසිකාව තමයි අග්‍ර උපස්ථායිකාව බවට පත් උනේ මේ බුද්ධ ශාසනය. ඒතර මේ විසාකා චරිතයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ කීපයක් තියෙනවා. විශේෂයෙන් කාන්තා පක්ෂයට තමන්ගේ තත්වයට ගැලපෙනසේ හැම දෙයක්ම ඉෂ්ට කළ යුතුයි. ඉඳුම් හිටුම් ඒ වගේම ඉරියව් පැවැත්වීම හැම දෙයක්ම තමන්ගේ ගෞරවය කෙලෙසෙන්නේ නැතුව තමන්ට ගැලපෙන ආකාරයෙන් ඉෂ්ට කරගත යුතුයි කියන ආදර්ශය අපිට ගන්න පුළුවන්. ඒ වගේම බාහිර අලංකාරය වඩා තොප වැටෙන්නේ තමන්ගේ අභ්‍යන්තර ගුණධර්ම වලින් කියන එක තමයි අපිට මේ කතාවෙන් පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමන්ගේ නැදිමවුලන් දෙමව්පියන් තමන්ගේ නැත්තම් වැඩිහිටියන්ට ගරු කළ යුතුයි, උපස්ථාන කළ යුතුයි, ඔවුන් යහමගට ගත යුතුයි. ඔවුන් වැරදි මාර්ගයේ යනවා නම් ඒ විදිහට අවවාද අනුශාසනා දීලා යහපත් මාර්ගයට ගත යුතුයි කියන එක මේ කතාව තුළින් අපිට පැහැදිලි වෙනවා. ඊළඟට අපි ආදර්ශමත් පෞල් ජීවිතයක් ගත කරා කියලා අපි කිව්වේ කලින් අය නකුල මාතා නකුල පිතා කියන දෙන්නා. ඒ දෙන්නා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා නිරන්තරයෙන්ම වන්දනමාන කළා. බුද්ධ ශාසනයේ අගතුණුතුරක් ලැබුවා. ගිහි උපාසක උපාසිකාවන් දෙදෙනෙක් හැටියට ඊටාම ආදර්ශමත් පෞල් ජීවිතයක් ගත කරපු නිසා මේ දෙන්නට බුදුහාමුදුරු දුන්න පරම විශ්වාසිකා කියන තනතුර. ඒ කියන්නේ ඊටාම කුළුපග ඊටාම සෙනෙහවන්තව ජීවත් වෙච්ච පවුලක් හැටියට තමයි මේ නකුල මාතා නකුල පිතා කියන පවුල හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ පෞල් ජීවිතය ගත කරන මේ දෙදෙනා දවසක් බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා දරුවෝ කියලා ආමන්ත්‍රණය කළා. බුදුහාමුදුරන්ට කියනවා ඔබ මේ තරම් කාලයක් අපි අතහැරලා දාලා ගියේ කොහෙද, ඇසුරුනේ කොහෙද කියලා මේ දෙන්න බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. බුදුහාමුදුරුවෝ පෙර ජාතිවල මවක් පියා මහම්මා බාප්පා වශයෙන් මේ බෝධිසත්ව අවදීදී පත් වෙලා ඥාතිත්වයට පත් වෙලා කටයුතු කළා තියෙනවා. මෙන්න මේ සංසාර පුරුද්දට තමයි මේ ජීවිතයේදී බුදුහාමුදුරන්ට මේ දරුවා කියලා ආමන්ත්‍රණය කළේ. ඉතින් බුදුහාමුදුරු මේ දෙන්නට ඉතාම ප්‍රශංසාමකයෙන් කතා කළා. මේ දෙන්න ප්‍රකාශ කළා අපි එකට ජීවත් වෙන්න, එකට උපදින්න හැමදාම ප්‍රාර්ථනා කරනවා. අන්නේ ප්‍රාර්ථනය බුදුහාමුදුරු අගය කළා තමයි මේ දෙන්නට මේ විදිහේ යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න හේතුව ඇරියට දේශනා කළේ. අර දෙදෙනාටම සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම තියෙනවා කියලා. දෙන්නටම සමසීල සමසද්ධා සමත්‍යාග සමපඤ්ඤා කියන ගුණධර්ම එකතුව ගත කරපු නිසා තමයි එකට ගත කරපු නිසා තමයි මේ දෙන්නගේ ජීවිතය සාර්ථකත්වයට පත් වුනේ. ඒතර මේ දෙන්නගේ ජීවිතය තමයි කෙනෙක් ආදර්ශයට ගන්නයි කියලා අපේ බුදුහාමුදුරුවෝ අනුශාසනා කළේ. ඒතර ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි තියෙන ප්‍රසාදය, පැහැදීම, විශ්වාසය මේ දෙන්නටම එක සමානව තිබිච්ච නිසා මේ පෞල් ජීවිතය සාර්ථකත්වයට පත් වුණා. ඊළඟ සීලාදී ගුණධර්ම හැසිරීමෙන් කතාවෙන් හැම අන්තයකින්ම මේ සීලය පෙන්눔 කළා. ඒ වගේම ත්‍යාග කියලා කියන්නේ පරිත්‍යාග චේතනාව දෙන්නටම එක සමානව තිබුණා. ඊළඟ ප්‍රඥාව නුවණ කියන එක මේ දෙදෙනාටම එක සමානව තිබුණන්නේ නිසා තමයි මේ දෙන්නාම සම මට්ටමක තිබුණේ. එතන මේකෙන් පෙන්눔 කරනවා කෙනෙකුගේ පෞල් ජීවිතයේදී බාහිර අංග වලට වඩා භෞතික දේවල් වලට වඩා ආධ්‍යාත්මික දේවල් අගය කළ බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන කෙනෙකුගේ ජීවිතයේ වටිනාකම් ඇටියට ආධ්‍යාත්මික ගුණධර්ම. අන්නේ ආධ්‍යාත්මික ගුණධර්ම තිබුණොත් තමයි මේ පෞල් ජීවිතය සාර්ථක පෞල් ජීවිතයක් බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි ඊටම
ආදර්ශ සම්පන්න පවුල හැටියට මේ පවුලට බුදුහාමුදුරුවෝ උසස් තනතුරක් හැටියට ගිහියන් හැටියට ඒ විවිධ තනතුරු දීලා තියෙනවා. මේ දෙන්න තමයි ආදර්ශමත් පවුල් ජීවිතයක් හැටියට ගත කරපු දෙදෙනා. ඒ දෙන්නගේ ජීවිතය හැම කෙනෙක්ම ආදර්ශයට ගන්නයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒතර මෙන්න මේ කරුණ ටික තමයි අද විශේෂයෙන් අපි සිහිපත් කරන්නේ. පෞල් ජීවිතය කෙරෙහි බුදුදහමේ තියෙන ආකල්පය හැටියට අපි මේ සූත්‍ර දේශනාවන්ගෙන් අරගෙන කෙටියෙන් සංක්ෂේපයෙන් සඳහන් කළේ මේ පිළිබඳව අනුශාසනාවක් කිරීමට අපේ ගෞරවනීය සමිත හාමුදුරන් වහන්සේට සිහිපත් කරන මේ අවස්ථාව. Thank you very much, our most venerable Dikwalle Sila Sumana Pandita Hamduro, for delivering very informative, very interesting Dhamma sermon explaining the Buddhist teachings for a happy family life. As a human being, even as any being, what Lord Buddha mentioned, that everyone deserve to be happy and expect to be at some point feeling satisfaction or some accomplishment. In that sense, Lord Buddha delivers his teaching especially to make the best of this very life, without which even the life after would not be successful. If someone live a life successfully in this very life, only that person can think of happy cycle of life even in the next life. Today our title is about how we can make this family life a successful and happy. Success and happiness equals for prosperity. So prosperous, progressive life always has this happiness in its place. Today, our Pandita Hamuduro mentioned a lot of information from the teachings of the Buddha. I would summarize some of those things in English for the benefit of our children. Mainly, Lord Buddha said, abstaining from unwholesome things, unskillful things is very important in a life. Also, engaging ourselves as much as possible, the skillful things is very important. Similarly, developing our mind, cultivating our mind is very important. That is, in brief, the teachings of the Buddha. If the mind deteriorates, we always lead our life into a very unskillful life. So if you are struggling with your life, which means you need to cultivate the mind, you need to develop the mind. If you are doing better and skillfully, your mind is in a state of good development. So therefore, if we want to have a happy and successful life, the Buddhist teachings encourage us to practice three things. Those are dana, the giving or sharing, sila, the morality practice, discipline, bhavana, meditation. Dana can be explained as practicing four sublime qualities in more practical family sense.
Speaking good, nice words is very good dana. And also performing our duties, arthacharya, is very important thing in the family life to make it very successful. Treating equally for everyone, the fairness is also a very important thing in the family successful life. Here, a person need to develop at the young age. The person need to get the right education, right discipline. In the middle age, they need to go into the right relationships. And the last time of their life, they need to contribute more time in their spiritual practice as well. For all these states of life, the biggest role model we get from our parents. Parents is the practical example of the marriage life. Buddha said that more than the advice, our practical experience is always meaningful and exemplary. Therefore, today we discuss about how we can develop in our family a very meaningful environment for our own benefits and also for our children's benefit. That is where the marriage life comes into very important role. In the marriage life, Buddha said that we need to have the proper, mutual, very loyal, and also faithful relationship. Otherwise, the whole society, the whole family can damage. Which means everything comes from this relationship called marriage. And it needs to be performed very meaningfully and in a very organized way, because it delivers, contributes the highest important thing for the existence of this world we call a life. In that sense, our Lord Buddha delivers 4 important things to practice to bring a good relationship. Those 4 important things, the faith, we call Saddha, the confidence. Even in the secular psychiatric, psychological context, they called it trust. If there is no trust in between, nothing would exist. So this Saddha, even though it comes as faith in spiritual context, in secular context we call trust, is a big subject, and it doesn't come out of the blue. It needs to be cultivated. It needs to be developed. So bear that word in mind. If there is no trust, nothing possible. The trust is being regarded as the foundation of the family life or even an individual life. So the main thing that needs to be cultivated, that needs to be understood, people need to really work on that word called Shraddha. The second thing is called Sila. Sila is like the protection. What inherence, what assets we have is being protected by the Sila. It's like a fence around a garden, fortress around a city.
Without, if there is any shortfall, if there is any weakness of the morality, things can be destroyed. And the next one is called Tyaga. Tyaga means giving, sharing, practicing generosity. If we become very selfish, we only think of ourselves, or try to kind of always get from others, not to contribute something, would not be a successful life. The last one Buddha mentioned to have a very successful life is cultivating prajna, wisdom, insight. So those four things, faith, morality, generosity, and wisdom, are four pillars that keeps the family life safe. If one pillar is become weakened, the whole system going to be vulnerable and dangerous. The great example given from the Buddhist literature called a couple, Nakula Mata and Nakula Pita. They practiced those things and they had a very peaceful, long-standing relationship. And they themselves express in between each other, in front of everyone, that they are very happy that they had this peaceful life. Otherwise, it's very stressful, and that is a very miserable life. If the people you are living with do not have equally, having one part of these qualities doesn't make any sense. So these Dhamma sermons programs are very important because it gives us some motivation to cultivate us. That is why those who sponsor, support, who make this happen, gets a lot of meritorious activities, benefits, blessings. In addition to that, in general term, I would not take much time. When somebody goes in relationships, even called marriage, it can be reflected from the 5 letters of the English alphabet. A, B, C, D, E. A is regarded as age. Age is very important thing. To do things at the right age. Even it is a duty of the parents to give their children at the right age. Even the children should have some understanding to do things at the right age. And they need to make some effort sometimes to make that happen. Otherwise, the time will pass and things will not happen. Age is very important thing. To do things at the right time, to make the family life successful. Even in their relationships, to have some loyal relationships with the age is very important. The second thing called representing the letter B is called behavior. Behavior, how we behave, is very important. If we practice moral things, if we are really respectful, that is very important thing. So even Lord Buddha said, one become developed, one become outcast, not by birth, but by behavior. Third one, representing the letter C, is called character. As the period of time, you make yourself a character. That is how each other come to know their identity. Especially when we think of character, ladies are being encouraged to lead a moral life because they are somewhat vulnerable in the society. Even the Pirit Nool, the spring,
at the very ancient time in India was introduced. If they were not married, or if they are not having any protection, at the ancient time they used to tie a string on their wrist to recognize that person need protection. That is how even the spirit nul came from at the very beginning, because it is like a flower. When the feathers are being destroyed or disconnected, you can't put that back. The character is very important. That is what makes our outlook or image eventually. D is called dowry. Dowry means very much assets. Assets means the skills, some sort of means that you can lead a life is very important. You need to have something to make your life. Otherwise, if you become a person who do not have anything, if you are a person who hasn't earned anything, you always can be feeling down and not getting the right support or respect sometimes. So it has somewhat relevance. The last, the letter representing E, called education. It's very important thing to have the right education. To make it very brief, I would say a story. At the time of the Buddha visited Anathapindika house, one of the very devoted supporter of the Buddha. He was delivering a Dhamma talk, and the Dhamma talk was disrupted by the sound coming from the house, because this householder called Anathapindika had a daughter called Sujata. She was shouting at her husband and the servants very violently. In that circumstances, Buddha delivered a very special discourse called Saptabhariya Sutta. In the Saptabhariya Sutta, Buddha explained 7 types of wives. Here we normally call the spouse, which means it can go into both sides, even though it says wife, because wife is the one who spends a lot of time in the house, and wife has a big responsibilities in the management of the house. That is why Buddha might have reflected the word directly as wife, but this goes in both. Then he mentioned in this Saptabhariya Sutta 7 types of wives. Out of those 7 types, Buddha delivered this at the Anathapindika house. He said 3 of them are not good, 4 of them are good. The first one is called wife Vadaka Bhariya, we call destructive wife. Always make trouble, makes the husband or the family like a slave. Describe this quality as pitiless and very neglectful. Second is called Chora Bhariya, or is very kind of stealing, robber wife, that very much dishonest with the things in the house. The third one is called Swami Bhariya, which means very rude, very domineering, very master type wife that controls everything and does not give any freedom or any respect for the household. The fourth type of wife is called motherly wife, Matu Bhariya. She treats her husband like her son in every way, being compassionate, kind, as well as caring,
very responsible about the wealth and the assets of the family. That's called motherly wife. Fifth wife is called sisterly wife, Bhagini Bharya. She differs to her husband as she would have been his older brother. She is modest and obedient and always respect in every way. The sixth type of person is called friendly wife, Saki. Saki means intimate and always compassionate. Treat as the best friend of the husband and the family. The last one, the seventh one, is called Dasi Bharya. Dasi Bharya means it's like a servant, always very humble. Even husband or family point out any shortcomings, accept very humbly, change herself and adopt into the development. In this way, Buddha mentioned that if somebody have some understanding about this, they can change their characteristics and develop themselves. Then, in another occasion, Buddha mentioned that there are 4 ways that life can be developed. So by listening to this discourse delivered by the Buddha to Anathapindika at the environment where he had a disruption for his Dhamma sermon by the daughter of Anathapindika called Sujata, she listened to these teachings of the Buddha and she changed. She deeply moved with these teachings. So you can see soon after she heard this, she changed. So the purpose and the outcome of our Dhammsisila programs, this should change our life. So this Sujata, the daughter of Anathapindika, came to the Buddha and worshipped and said, from today onward, let the exalted one, Lord Buddha, think of me as the one in the last example 4. I will be a good and understanding wife. If we follow these teachings, Buddha said there are 4 different people. Some people goes from darkness to darkness. So their life is immoral and they do all these activities. They don't want to practice any good things and they always goes for their life from darkness to darkness. Some people goes their life darkness to light. So they make effort to develop themselves. There are some people who comes from good parental background, environments. They were already in the light, but they goes into the darkness because they don't follow these things. Some people practice good things and they were in the right environment. They goes from light to light. So there are 4 different ways that a person life can be developed or a family life can be developed. Family life, they kind of start with nothing. That means darkness, but they can lead them into the light. Or sometimes they start with darkness and start using alcohol, wrong relationships, and all these immoral things. They goes from darkness to darkness. Some people were starting with right, but they downfall as mentioned in the Parabhava Sutta. So if you want to get more about this understanding, read the discourse on blessing, read the discourse on downfall. Parabhava Sutta, Vasala Sutta, Mangala Sutta. There are lots of teachings of the Buddha. So I would conclude from this my contribution to brief this Dhamma talk, and I share my blessings, merits with today's sponsors, especially Pavindra Disanayaka and also Hansika Disanayaka. They are very close supporters of the Milton Keynes Buddhist Temple, and also Upul and Tanuja family.
They are very close supporters of the Milton Keynes family. May their all aspirations be fulfilled. May the both sides parents of their families be well and happy. And may their children's education and other things be successful. May those blessings bring the good health, protection, and happiness to all. Bearing this in our hearts, let us share our merits with all. May you all be well and happy. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. Thank you very much, Bhante. හොඳයි අපේ අද ධර්ම දේශනාවට බොහොම අපූර්ව මාතෘකාවක් තිබුණේ ඒක බොහොම මේ කොම්ප්ලෙක්ස් සබ්ජෙක්ට් එකක් ඒක මේ බහම්දුරන අපි බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නා ඒ නිසා දැන් කවුරුත් අපිට දැන් තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේලාට নমස්කාරය කරන්න උන්වහන්සේලාට මේ අපිට කරපු මේ විශාල උපකාරය කියන්නේ අපි වෙනුවෙන් මේ කාලය ගත කරාට උන්වහන්සේලා දෙනවටම ප්‍රාර්ථනා කරනවා අපගේ කෘතඥතාවූර්වක නමස්කාරය ඒ සමගින් උන්වහන්සේලා පැතු බෝධිකින් තුම් මේ සංසාර ගමනාවන අවසානයේදී උතුම් නිර්වාණ සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා එහෙමනම් අපි පින්දීම කරනවා පොඩ්ඩක් හොඳයි දැන් අද දවසේ මේ දාම් සිසිල වැඩසටහනේ දායකත්වයේ ලැබූ ඒ ප්‍රවීන්ද්‍රා දිසානායක මහත්මයාටත් අංශිකා දිසානායක මහත්මියටත් පවුලේ සියලු දෙනාටමත් ඒ ආදරණීය මව්පියවරු ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාටමත්